समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනං පුනං තම්මේ චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස වොච්චයෝති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, ඇමරිකා එක්සත් ජනපදයේහි කැලිෆෝනියා ප්‍රාන්තයේහි මේ සංවැලි විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනයි අදත් මේ සිදු කරන්නේ. ඉතින් ඒ වැඩසටහනෙහි සිදු කෙරෙන ධර්ම දේශනාවක් හැටියට මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හුඟක් දෙන්නටයි පින්තුන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්තුනේ අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහන්නට ලැබෙනවා කියන එක අපේ ජීවිතේ ලබාගත්තා වූ ලොකුම භාග්‍යයක්. ඒක මේ ජීවිත කාලේ අපි කරපු පින්කම් වල උත්සාහයක ප්‍රතිඵලයක් විතරක් නෙවෙයි, සසර ආත්ම භාව ගානක ඇතැම්මට කල්ප ගානක අපි කරපු පින්කම් වල ප්‍රාර්ථනාවල ප්‍රතිඵලයක් තමයි අද මේ අපි ලබමින් ඉන්නේ. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටටපත් වෙන්නට ඕන. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අසා දැනගත්තු පමණටයි ඒ ධර්ම මාර්ගයේ කොයිතරම් ඉදිරියට අපට යන්න පුළුවන්ද? ඒ ධර්මයෙන් කොයිතරම් දුරට අපේ ජීවිතයට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්ද කියන එක අපට තේරෙන්නේ. වෙනතුනේ ඒ ධර්මය අපේ ජීවිතයේ මුල්ම කාලේ දැනගත්තු පමණට අපට වාසි වැඩි. ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථා වැඩි. ඒ විතරක් නෙවෙයි, ධර්මය අහපු පමණට වගේම අහලා පිළිපැද්ද පමණට අපේ ජීවිතය තුළින් අපට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒකයි ධර්මයේ සඳහන් කරන්නේ ඕපනයික කියලා. තමන්ගේම ජීවිතය තුළින්ම එහි ප්‍රතිඵල බලන්නට ඕන කියලා. ඉතින් ඒ ධර්මයේ ආනිසංස දිටදම වේදනීය වශයෙන් අකාලික වශයෙන්ම අපට අත්විඳින්නට පුළුවන්. ඉතින් පින්වත්නි, අද බෞද්ධයන් විතරක් නෙවෙයි, ලෝකයේ බොහෝ දෙනා මේ බුදුදහමේ තියෙන ඉගැන්වීම් ඉගෙන ගන්නටත් ඒව තමන්ගේ ජීවිතයට පිළිපදිනටත් ලොකු උත්සාහයෙන් කටයුතු කරන කාලයක්. මීට කාලයකට දශක කිහිපයකට කලින් ලෝකයේ බොහෝ දෙනා උත්සාහ කළේ අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න, ඒ වගේම ධනෙන් ඉහළට යන්න තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. නමුත් අද ලෝකේ තත්ත්වයට වඩා සම්පූර්ණ වෙනස්. අද ලෝකයේ ප්‍රධානතම ඉලක්කය එක පැත්තකින් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට, අනිත් පැත්තකින් ලෝකයේ තියෙන සියලුම ආගම් දර්ශනවල තියෙන ආධ්‍යාත්මික ඉගැන්වීම් ඉගෙනගෙන ඒව තමන්ගේ ජීවිතයට පිළිපැදලා හැකිතාක් ඉක්මනින් ජීවිතය තුළින් ප්‍රතිඵල ගන්නයි අද බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. ඉතින් එවැනි කාලයක පින්නතුනි, අපි උපතින් බෞද්ධයන් වෙච්ච අපි හුඟක් වාසනාවන්තයි. ඒ දහම අහපු පමණට අපේ ජීවිතයේ ඉහළම තලයට ගන්නේ කොහොමද? අපේ ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් විතරක් නෙවෙයි, ලෞකික ජීවිතේ තමන්ගේ ඉගෙනීම් කටයුතු, රැකීරක්ෂා කටයුතු, දරුවන්ගේ කටයුතු, ගෘහස්ත ජීවිතය, මේ හැම පැත්තෙම අපට සාර්ථක වෙන්න පුළුවන් ආකාරයේ කරුණෝ ඒ දහම තුළ ඇතුළත් වෙනවා. ඒ වගේම මේ දහමේ තියෙන ලක්ෂණය තමයි ටිකෙන් ටික ගැඹුරට යන්නේ. හරියට මහා සාගරය
වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ අපටත් මේ ධහම තුල ටිකෙන් ටික ගැඹුරට යන්නට පුළුවන්. මේ ධහම පිළිපැද්ද පමණට පින්නතුනේ ජීවිතයේ ඕනෑම වයසකදී අපට ප්‍රයෝජන ගන්නත් පුළුවන්. අපි කවුරුවත් ප්‍රමාද නැහැ. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අවුරුදු 7 දී ධර්මය අහලා මාර්ගඵල ලැබපු අය හිටියා. අවුරුදු 20 දී මහාන වෙලා, අවුරුදු 30 දී මහාන වෙලා, අවුරුදු 40 දී මහාන වෙලා, සමහර අවුරුදු 60 දී මහාන වෙලා, බකුල හාමුදුරුව වැනි අය අවුරුදු 80 දී මහාන වුණා. රාධා හාමුදුරුව, සෝනා මෙහෙණිය වැනි අය අවුරුදු 120 දී මහාන වුණේ. එහෙම මහාන වෙලත් මේ ධර්මය තුලින් එය ප්‍රතිඵල ලබා ගත්තා අප්‍රමාදීව කටයුතු කරලා. ඒ නිසා පින්නතුනි අපි කවුරුවත් ප්‍රමාද නැහැ. අපට හොඳට කන් දෙක ඇහෙනවනම් ඒ අහන දේ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් ශාරීරිකව කොයිතරම් දුර්වල වුණත්, කොයිතරම් වයසට ගියත්, කොයිතරම් ලෙඩ රෝග අපේ ඇඟේ තිබුණත් අපට ඒක ගැටලුවක් නෙවෙයි. අපට හොඳට බුද්ධිය මෙහෙවන්න පුළුවන් නම්. ඉතින් මේ தත්ත්වය තාමත් අපේ ජීවිතය තුල තියෙනවා. ඒ ගැන හිතනකොට අපට ලොකු ජීවිතයේ සතුටක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්නතුනේ ධර්මයේ සඳහන් වෙනවා මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්නට, මාර්ගඵල ලබන්නට අඩුම වයස විදියට දැක්වේ වයස කීයද? ඔව් වයස අවුරුදු 7යි. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ. අද කාලේ තත්ත්වය කොහොමද? අද කාලේ ආම වයස කීයද? 80. අද බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අඩුම වයස තමයි අවුරුදු 7. වයස අවුරුදු 7 හැවිරිද වයස. අද කාලේ පින්නතුණු ඊටත් වඩා අඩු කාලයකදී මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමට ලෝකයේ දිනු වෙලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ සිටින කාලෙහි ලෝකේ ඉපදින්නේ බොහෝ විට පෘථග්ජන අය. මාර්ගඵල ලැබුපෑ නෙවෙයි ඉපදෙන්නේ බුදුහාඳුරු කෙනෙක් වැඩ සිටින කාලයක. එවැනි කාලයකත් මාර්ගඵල ලැබින් ලෝකේ ඉන්නවා. බ්‍රහ්ම ලෝකවල එහෙම ඉන්නවා. දැන් බුදුහාඳුරෝ බුදු වෙන කලින්ම ගටිකාර වැනි අය අනාගාමි වෙලා ගිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාගාමි වෙච්ච අය බ්‍රහ්ම ලෝකෙ හිටියා. බුදුහාඳුරන්ට උදව් කළා. බුදුහාඳුර මොන ගැහෙන්න ආවා. ඒ වගේ බ්‍රහ්ම ලෝකවල හිටියා. නමුත් මනුස්ස ලෝකයේදී එහෙමයි හිටියේ නැහැ. ඒ නිසා මනුස්ස ලෝකයේ කෙනෙකුට ජීවිතේහි ආධ්‍යාත්මිකව ඉහළම ප්‍රතිඵල ගන්න පුළුවන් අඩුම වයස. අවම වයස විදිහට සැලකුව අවුරුදු 7. නමුත් විනතුන වර්තමානයේ ඒක සම්පූර්ණ වෙනස්. ඇයි ඒ? මෙවැනි කාලෙක ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ ධර්මය අහලා ඇතැම් විට දිව්‍ය ලෝකවල ඉඳගෙන බණ අහලා ඇතැම් විට මනුස්ස ලෝකෙදීම බණ අහලා මාර්ගඵල ලැබුපු අය නැවත මේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඇතැම් විට හිත හොඳට දියුණු කරලා හිටිය අය මාර්ගඵල නොලැබුවත් ප්‍රඥාව දියුණු කරගෙන හිටිය අය නැවත මේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඔබ පහුගිය කාලේ දකින්න ඇති අවුරුදු 3, 3මාරේ 4 ළමයි ධර්මයේ ගැඹුරු කාරණා විස්තර කරන්න හැටි. සාමාන්‍ය කරුණ නෙවෙයි. පටිච්චසමුපාදය, හේතුඵල ධම, චතුරාර්ය සත්‍ය, දිත්තේ දිත්තමත්නම් කියන වගේ ගැඹුරු සංකල්ප අවුරුදු 3මාරේ දරුවන් විස්තර කරනවා. ශ්‍රී ලංකාවේ උපදිච්ච සමහර ළමයන්. ඉතින් පිනුතුණිය අතින් බලන විට අද ලෝකයේහි ආධ්‍යාත්මික දියුණුව සඳහා පුදුම විදිහේ ප්‍රබෝධයක්, උනන්දුවක් සහ වටාපිටාවක් තියෙන කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ලෝකයේ පිරිහෙනවා කියලා තමයි මේ පැත්ත තමයි බොහෝ දෙනාට පේන්නේ නේද? නමුත් පිනුතුණි ඒ වගේම ලෝකයේ දියුණු වෙන ආධ්‍යාත්මික තත්වයටපත් වෙනට ඒ දියුණුවටපත් වෙන්න උත්සාහ කරන ඒ පින තියෙන වාසනාව තියෙන බොහෝ දෙනෙක් අප අතරම ඉන්නවා. ඉතින් ඒ ගැන හිතනකොට ඔබටත් ලොකු ධෛර්යයක් ඇති කරගන්න පුළුවන්. උනන්දුවක් ඇති කරගන්නට ඕන. ඇතැම් විට බහතෝරන වයස වන විටම කතා කරන්න පුළුවන් වයස වන විටම සමහර අය ධර්මයේ ගැඹුරු කාරණා විස්තර කරනවා. ඉස්සර නම් අපි හිතන් හිටියේ සමහර විට ගියාත්මේ ඉපදිච්ච තැන කියනවා. නැත්නම් ගියාත්මේ ධම්මචක්ක සූත්‍රය හරි බොජ්ජංග සූත්‍රය හරි කටපාඩම් කරපු අය මේ ආත්ම භාවය ඉපදිලා කියනවා කියලානේ. ඒක එච්චර අමාරුවක් නෑ පියනතුනි. ගියාත්මේ කටපාඩම් කරපුවා මේ ආත්ම භාවය හැම කියන එක අමාරුවක් නෑ. නමුත් අමාරු මොකද්ද? අමාරු තත්වයේ තමයි ප්‍රඥාවට අදාළ තර්කානුකූලව කාරණා ඉදිරිපත් කිරීම තමයි අමාරු. අන්න ඒක අද බොහෝ දෙනෙක් කරනවා. ඒ නිසා බොහෝ දෙනෙක් මේකේ වෙනස දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ අර ගියාත්ම භාවය කියන එකයි අර පිරිත් කටපාඩමින් කියන එකයි අර මේ වර්තමානයේ කියන්නේ පරිසම්පාදනයේ විස්තර කිරීම සමානයි කියලා. නමුත් දෙක සම්පූර්ණ වෙනස්. අර මතක තියන අය කටපාඩම් කරපු අය
අවුරුදු 5දී 6දී එක කියලා අවුරුදු 8 10 යනකොට ඒක අමතක වෙනවා. නමුත් මේ ප්‍රඥාවෙන් තරකානුකූලව කියන කරුණෝ තේනතුනේ වයස ගියා කියලා එහෙම අඩු වෙන්නේ නැහැ. එතැනට වයස යන්නේ තවත් ඒකට කරුණ එකතු වෙලා එයා ඊටාම ගැඹුරින් ඒ කාරණා විස්තර කරනවා. විතරක් නෙවෙයි එයා ලෝකේ කොහේ ඉපදෙලා හිටියද? උපතින් අන්‍යාගමික, අබෞද්ධ, එතැනට මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදෙලා හිටියත් මේ ළමයට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එයාගේ ප්‍රඥාවට ඒක බාධාවක් නැහැ. අන්නේ පරිසරයේ සාධක නැති වුණත් වෙන්න පුළුවන්. එයාට හැමෙට එයාට හැකියාව, ශරීර වර්ධනය, භාෂා හැකියාව ලැබුණු ගමන් මෙයා විස්තර කරන්න ගන්නවා යා. මොකද එයාට ඒක සංගවගෙන ඉන්න බෑ. නිමිති කියන්නේ ඇත්තෙම එයා අතීතයේ ප්‍රඥාව දිනු කරපු කෙනෙක් විදියට එයා ඒ නවත්තපු තැනම පටන් ගන්න එකයි කරන්නේ. එයාට කරුණු පැහැදිලි වෙනකොට තේරෙනකොට එයා දන්න දේ ඒක වර්තමානට ඇප්ලයි කරනවා යා. කරන විතරක් නේ එයාට කරුණාවක් ඇති වෙනවා මේ දන්න දේ අනිත්‍යටත් කියන්න ඕන කියලා ඒකයි. ඒ කියන දේෙන් Taman ඉස්මතු වෙන්න උට අදහසක් නැහැ. අද වර්තමානයේ අපිට තියෙන පොඩ්ඩක් හරි දැනගත්තු ගමම Taman ඉස්මතු වෙන්න Tamanගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරගන්නේ අපි ඒක පාවිච්චි කරන්නේ. නමුත් මේ දරුවන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ දරුවන්ට ලස්සනට අඳින්න කියලාවත් අනිත්‍ය ඉදිරියේ කැපේ පේන කියලාවත් එහෙම අදහසකින් නෙමෙයි කියන්නේ. එයාලා අර Taman දන්න දේ නිර්හංකාරව ලෝකයේ හැමේ තවන එකයි කරන්නේ. ඉතින් මේ උදාහරණයක් විතරයි මම කිව්වේ පිනතුනේ. ඉතින් මෙවැනි කාරණා වලින් අපටත් ජීවිතයේ තවත් උනන්දුවක් ඇති කරගන්නයි මේ කරුණ සඳහන් කළේ. අපි අද ධර්මයේ තියෙන සරල කාරණා ටිකෙන් ටික ගැඹුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිතරම පිනතුනේ අපි ධර්ම සාකච්ඡාවලදී අපි කරන කටයුතු තමයි ඊටාම සරල කාරණාවේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන විදිහට ධර්ම කරුණු විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට තමයි ධර්ම දේශනා කළේ. උන්වහන්සේගේ දේශනාවල ලක්ෂණයක් තමයි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ තානිසංසම් ආදී වශයෙන් දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, පංචකාමෙන් නික්මීම පිළිබඳව කතා, ස්වර්ග කතා, මෙන්න මේ වගේ ටිකෙන් ටික මේ ශ්‍රාවකයන්ගේ හිත ටිකෙන් ටික මෘදු බවටපත් වෙන, ප්‍රසාදයටපත් වෙන කරුණු මුලින් සඳහන් කරනවා. සඳහන් කළේ ඒ හිත මෘදු වුණාට පස්සේ, හිත තැම්පත් වුණාට පස්සේ බුදුහාඳුරෝ ඊළඟට දේශනා කරනවා චතුරාර්ය සත්‍ය මිශ්‍රිත පටිසම්පාදය, හේතුඵල ධම, ත්‍රිලක්ෂණය ආදී ධර්ම කරුණු පැහැදිලි කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකම මේ අනුපිළිවෙල තියෙනවා. දැන් බලන්න මංගල සූත්‍රේ. අපි ඊටම සරල සූත්‍රයක් විදිහටනේ සලකන්නේ මංගල සූත්‍රේනේ. පතිරෝපදේශ වාසෝච, අසේවනාච බාලාණන් ආදී කරුණු වලින් පටන් අරන් අවසන් වෙනකොට කොහොමද? ආර්ය සත්‍යාන දස්සනං, පුට්ටස් ලෝක ධම්මේහි, නිබ්බාන සත්‍ය කිරියාච ආදී වශයෙන් ඉහළම තැනට ඒක ලං කළ තමයි සූත්‍රය අවසන් කරන්නේ. බලන්න කොයිතරම් ගැඹුරට යනවද කියලා. මේක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. ඒ නිසා එකම ධර්ම දේශනාවක මේ අනුපිළිවෙල තියෙනවා. දැන් වර්තමානයේ නම් සමහරට ඔබ අහලා ඇති මිනිසුන්ට එච්චර ගැඹුරු ඒවා කියන්න හොඳ නැහැ. අපි ටිකක් සරලව ටික කලක් කියලා පස්සේ ගැඹුරු කාරණා කියන්න ඕන කියලා සමහර නැත්නම් කියපු අවස්ථාව බහලා ඇතිනේ. නමුත් පින්නොතුනි මේ බණ අහලා ඊළඟ බණ අහන්න යනකොට අපි කී දෙනෙක් ජීවත් වෙද දන්නේ නැහනේ. ඉතින් එවැනි ඉරණමක් අපේ ජීවිතයේ තියෙන්නේ. Tamanට අවස්ථාව ලැබිච්ච මුල්ම අවස්ථාවේ අහන්න පුළුවන් උපරිම දේ අහන්නට ඕන. ඒ වගේම ප්‍රායෝගිකව කරන්න පුළුවන් උපරිම දේත් අපි කරන්නට ඕන. මොකද අපේ ජීවිත ගැන කිසිදු වගකීමක් අපිට නැහැ. කොයි මොහොතේ අපේ net එක පියාගන්න වේද කියලා අපිට කියන්න බෑ. ඒ net එක පියාගත්තොත් අපට අහිමි වෙන්නේ මේ ලැබපු මනුස්ස ජීවිතය විතරක් නෙවෙයි. මේ කල්පාන්තර ගානකට වරක් ලැබෙන සම්බුද්ධෝත්පාද කාලයත් එක්කයි අපිට මේ මොහොතේ අහිමි වෙන්නේ. ඒ අහිමි වෙන මොහොතේ පින්නතුනි ඊළඟට අපට නැවත බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඇතැමට බුදවරු කී දෙනෙක් පසු කළ ගියාට පස්සේද කියලා අපිට හිතන්නවත් බෑ. හරියට සාගරයට දාපු ලී කැලි දෙකක්, දර කැලි දෙකක් නැවත ඒ කැඩිච්ච තැනින්ම නැවත එකතු වෙනවා වගේ ඊටාම දුර්ලභ අවස්ථාවක් අපට මේ ලැබිලා තියෙනවා. මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. පින්නතුනි අපි මේ සඳහන් කළේ බුදුදහම ටිකෙන් ටික ගැඹුරට යන ආකාරය. වරක් ව්‍යග්ගපජ්ජ කියලා දීඝජානකෝලිය කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ වෙත වෙල බුදුහාමුදුරන්ගෙන් අහනවා
බුදුහාඳුරනේ අපේ මෙලොව ජීවිතයේ සාර්ථක වෙන්නත්, පරලොව ජීවිතය සාර්ථක වෙන්නත් අපට හේතු වෙන කරුණු කියන්න කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ජීවිතය සාර්ථක වෙන්න උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ කරුණ වලින් පොහොසත් වෙන්න. ඔහු ඊළඟට අහනවා ස්වාමීනි පරලොව ජීවිතය සාර්ථක වෙන්න කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මොනවද පරලොව ජීවිතය සාර්ථක වෙන්න කරන්න ඕන? හේතු වෙන කාරණා මොනවද? පරලොව ජීවිතය සාර්ථක වෙන්න. සද්ධා සම්පදා සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ඒ වගේම ඊළඟට සඳහන් කරනවා විශේෂ කාරණයක් උද්‍යප්පේගාමිනී පඤ්ඤා කියලා. මේ දීඝජානකෝලය කියලා කියන ඔහු කියනවා ස්වාමීනි අපි ගිහි ගෙදර කටයුතු කරන අය, ගිහි වස්ත්‍ර දරන අය, රන් ආභරණ මල් මාලා ආදිය පළඳන අපට මේ ජීවිතය සාර්ථක වෙන්න පරලෝ දිවි ජීවිතය සාර්ථක වන හේතු වෙන කරුණු කියන්නේ කියලා. එහෙම කියන පුද්ගලයාටත් බුදුහාඳුරෝ අන්තිමට මොකද සඳහන් කරන්නේ? අන්තිමටම කියන්නේ උද්‍යප්පේගාමිනී පඤ්ඤාවෙන් ඉන්න කියලා. මේ ස්කන්ධ පංචකයේ ආයතන ධාතු ආදී සමුදේ වැය හට ගැනීම නිරුද්ධ වීම බලන්න කියලා හොට අන්තිමටම සඳහන් කරා. බලන්න පිනතුනි මහා කාරුණික මහා ප්‍රඥාවෙන් යුක්ත බුදුවරයෙක්ගේ ලක්ෂණය මේක. මේ ලැබිච්ච අවස්ථාවේ සත්වයක් වශයෙන් මිනිසෙක් වශයෙන් ලබන්න පුළුවන් උපරිම තැනට ඒ පුද්ගලයාගේ බුද්ධිය ඉහළ තලයකට පත් කරන්නටයි බුදුහාමුදුරුවෝ මේ විදිහට කටයුතු කරන්නේ. ඉතින් මෙවැනි දහමක් තමයි අපිට ලැබුණේ. ඉතින් ඒ දහමෙහි ඊටාම සරල කරුණේ ධම්ම ගැඹුරට යන ආකාරය අපි මේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ජීවිතවල පින්නතුනේ අපි නොයෙක් දේවල් ලබලා තියෙනවා. ඔබ ජීවිතේ රැකිරක්ෂා, අධ්‍යාපනය, දරුවන්, ගේ දොර, දෙමව්පියන් මේ බොහෝ දේවල් ලබලා තියෙනවා. මේ ලබලා තියෙන දේවල් වලින් වටිනාම දේ මොනවාද කියලා අහුවොත් ඔබට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය ලැබපු වෙලාවේදී අපි ලබලා තියෙන වටිනාම දේ මොකද්ද? ඇත්තම දැන් උපතින්ම බෞද්ධ වෙන්න ඕනත් නැහැ. දැන් වර්තමානයේ දහමේ හැසිරෙන, දහමේ සේවය කරන බොහෝ දෙනෙක් උපතින් අබෞද්ධය. බෞද්ධ වෙන්නම අවශ්‍ය නැහැ. නමුත් අපට අවශ්‍ය වෙන දේ තමයි පේනතුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. අපට ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයන්ගේ ලැබීම තමයි අපට ජීවිතේ ලැබෙන තියෙන වටිනාම දේ. ඒක නිකන් දෙයකින් නෙවෙයි ලැබෙන්නේ. ලොකු පිනකින් ලැබෙන්නේ. පිනකින් ලැබෙනව විතරක් නෙවෙයි. ඒ පිනින් ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන ඒක උරුම කරගන්න. ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට, කල්යාණ මිත්‍රයන් වෙතින් ලැබෙන තියෙන වටිනාම දේවන ධර්මය ලබන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. මොකද කල්යාණ මිත්‍රව හඳුනා ගන්න නිකන් බෑ. බොහෝ දෙනෙක් පුද්ගලව හඳුනාගන්නේ බාහිර දේයන් බලලා. හැඳුම පැළඳුම, ගමන් බිමන් විලාසය, නැත්නම් කතා කරන විදිය ආදිය බලලා තමයි බොහෝ දෙනෙක් පුද්ගලයන් මනින්නේ. නමුත් එහෙම මැතැමිට මනින්න බෑ පිනතුණිය. ඒ සඳහා Tamanටත් නුවණක් තියෙනට ඕන. විශේෂයෙන් ධර්ම කරුණු විස්තර කරන ආකාරයෙන් තමයි අපි නියම කල්යාණ මිත්‍රයෙක් හඳුනාගන්නේ. ප්‍රඥාව බලන්නේ. සාකච්ඡාවේ පඤ්ඤා වේදිතබ්බෝ කියලා ධර්මයේ සඳහන් වෙනවා. සාකච්ඡාවෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව බලන්නේ. ඉතින් අපේ ජීවිතය අපි ලැබපු වටිනාම දේ තමයි කල්යාණ මිත්‍රත්වය. අන්නේ කල්යාණ මිත්‍රත්වය අපේ ජීවිතවලට ලැබෙනකොට කල්යාණ මිත්‍රත්වයෙන් අපේ ජීවිතයට ප්‍රයෝජන ගන්න නම් Taman දක්ෂ වෙන්නට ඕන. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. ධර්මයේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍ර සහායතා, කල්යාණ සම්පවංකතා කියලා. කල්යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඉන්නටත් ඕන. කල්යාණ සම්පවංකතා කියලා කියනවා කල්යාණ මිත්‍රයන් වෙත නැමුණු ගතියක් තියෙනටත් ඕන. මෙන්න මේකත් වැදගත්ම දෙයක්. සමහර විට අපිට කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. නමුත් කල්යාණ මිත්‍රයන් අපිත් එක්ක යාළු නැහැ. අපිත් එක්ක එකට නැහැ ඒ කට්ටිය. ඇයි අපේ ළඟ තියෙන අඩුපාඩු දැක්ක ගමන් මේගොල්ලන් සමහරට අයින් වෙනවා. මෙන්න මේකත් වැදගත් කාරණයක්. කල්යාණ මිත්‍රයන් ලැබුණාම අපි දක්ෂ වෙන්නට ඕන අපේ තියෙන ලොකුකම් කියන එක නෙවෙයි. එයාට කොහොමද අපියත් එක්ක ගනුදෙනු කරන්නේ, එයාත් එක්ක දුර ගමනක් යන්නේ කොහොමද කියලා එයා ඇසුරු කරන අපි දක්ෂ වෙන්නට ඕන. අනතිමානීය ගුණය මෙතෙන්දි වැදගත් වෙනවා. විශේෂයෙන් සුවජ බව. එයා කියන දේ අහුම්කම් දෙන්නට
අපි නිර්හංකාර වෙන්න ඕන. මේ සුවචක බව කියන එක ඉතාම වැදගත් කාරණයක්. ඇක්ටිව් ලිස්නින් කියන එක. සාවධානය හොකන් දීම කියන එක. මෙතනින් තමයි මේ ධහමට පිවිසෙන්නේ අපි. එතකොට මෙන්න මේ කල්යාණ මිත්‍රත්වය අපි මේ මොහොතේ ලබලා තියෙන්නේ. කල්යාණ මිත්‍රත්වයෙන් අපි ලබන ප්‍රධානතම දේ තමයි සද්ධර්ම ශ්‍රවණය කියන කාරණය. බොහෝ දෙනෙක් තමන්ගේ මිත්‍රයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එක්ක තමන්ට කැම බීම ටිකක්, රැකියාවක්, අධ්‍යාපනයක්, දරුවන්ට උපකාරයක් මේ වගේ දේවල් තමයි කල්යාණ මිත්‍රයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ දේවලුත් අපේ මිත්‍රයන්ගෙන් ලැබෙනවා. නමුත් පින්නතුනේ සැබෑ කල්යාණ මිත්‍රත්වය අපට ලැබෙනකොට අපි බලාපොරොත්තු වන්නට ඕන ඉහළම දේ මොකද්ද? ඒ අය වෙතින් ධර්මය. වර්තමානයේ අපිට තියෙන ලොකුම ප්‍රතිලාභය තමයි කල්යාණ මිත්‍රයන් මුහුණට මුහුණ හමු වෙන්න ඕන නැහැ. විශේෂයෙන් තාක්ෂණය, නවීන තාක්ෂණය නිසා අපි පාවිච්චි කරන තාක්ෂණික උපකරණ නිසා අපට ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයන් තමන්ගේ අතට ගන්න පුළුවන්. තමන්ගේ ජංගම දුරකථනයට ඔක්කොම යාළුවෝ ටික තියාගන්න පුළුවන්. හැබැයි තමන් දක්ෂ වෙන්නට ඕනේ අය හඳුනා ගන්නට. ඉතින් මේ අතින් බලන්නට වර්තමානයේ අපි හුඟක් වාසනාවන්තයි. ඔබ අහලා ඇතැම්මට ශ්‍රී ලංකාවේ වැඩ හිටිය ස්වාමින් වහන්සේලා, ඇතැම්මට මිහින්තලාවේ ඉඳලා උන්වහන්සේලා රුහුණේ තිස්ස මහරහමට වැඩම කරන ධර්ම සාකච්ඡාවක් කරන්න. දන්නේ නැති ධර්ම කාරණයක් අහන්න. ඇතැම්මට සිතුල්පව්ව වැනි ස්ථානයක ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් අනුරාධපුරයට පාගමනින් වැඩම කරනවා. තවත් ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් ධර්ම කාරණා අහන්නට. නමුත් අද අපි කොච්චර වාසනාවන්තදනේ? අපට අවශ්‍ය කරන ධර්ම කාරණයක් අපේ කල්යාණ මිත්‍රයෙක් වෙතින් අපි ගෙදර ඉන්න කාමරේ ඉඳගෙනම අපට අසහ දැනගන්නට පුළුවන්. ඒ වෙන්නේ මට්ටමට අද තාක්ෂණයේ දිනු වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ තාක්ෂණයෙන් අපි ප්‍රයෝජන ගන්නට දක්ෂ වෙන්නට ඕන. තමන් කරන පින්කම් ඒ යහළුවන් අතරේ බෙදා හදා ගන්නට ඕන. අනිත්‍යයේ පින්කම් වලට තමන් උපරිම ලෙස සහභාගී වෙන්න ඕන. ඒ තුලින් වඩාත්ම කල්යාණ මිත්‍රයන් වෙත සමීප වෙන්නට ඕන. එතකොට කල්යාණ මිත්‍රයන් වෙතින් ධර්මය අහනකොට අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි කර්මය පිළිබඳව, කර්මය හා කර්මඵල පිළිබඳව විශ්වාසය සහිතව අකුසලෙන් මිදෙන්නටත් කුසලෙහි යෙදෙන්නටත් ඕන කියන උනන්දුව අපට ඇති වෙනවා. කල්යාණ මිත්‍රයන් වෙතින් අපි ධර්ම ශ්‍රවණය කරනකොට අපට සසර ගැන අවබෝධයක් එනවා. අපි මේ ආත්ම භාවය මෙහෙම ගත කළත් අපේ අතීත ආත්ම භාව තිබුණා. ඒ වගේම අනාගතයටත් අපි කර්මානුරූප යන පිරිසක් කියන එක අවබෝධ වෙනවා. මෙන්න මේ අවබෝධය සමගම අපට පේනවා අපේ හිත අපිරිසිදුව යමක් කළොතින් කයින් වචනෙන් හිතෙන් අපට ඒකට දුක් විපාක විඳින්න වෙනවා. අන්න ඒ නිසා හැකිතාක් දුරට සබ්බ පාපසකරණම් කියපු විදිහට අකුසල වලින් පුළුවන් තරම් දුර වෙන්න ඕන කියන උනන්දුවක් අපට ඇති වෙනවා කල්යාණ මිත්‍රයන්ගේ අනුශාසනා නිසා. දෙවෙනි කාරණේ තමයි කුසලස උපසම්පදා කියපු ආකාරයට හැකිතාක් දුරට කුසල දහම් කරන්න ඕන කියන හැඟීමක් අපට ඇති වෙනවා. ඇයි ඒකට හේතුව? මේ ලෞකික කුසලයේ පුණ්‍ය කර්ම කරනකොට පින්නතුනේ අපේ මේ ජීවිතයට මෙහිගේ සාර්ථකත්වය අපට ලැබෙනවා. මෙන්න මේ සාර්ථකත්වය ලැබෙනකොට අපි මොකද කරන්නේ? හැකිතාක් දුරට කුසලස උපසම්පදා කියපු විදිහට දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්නට අපි උත්සාහන්ත වෙනවා. ඇයි අපි එහෙම කරන්න ඕනේ? බුදුහාමර දේශනා කරනවා පුඤ්ඤංචේ පුරිසෝ khairaa khairatේතං පුනః පුනං ධම්මි චන්දං khairat සුකෝ පුඤ්ඤසුච්චෝ කියලා. පින් කරන කෙනා ඒ පින නැවත නැවතත් කරන්න ඕන. ඇයි ඒකට හේතුව? අන්නේ පිනෙහි කැමැත්තක් ඡන්දයක් ඇති කර ගන්නට ඕන. ඇයි එහෙම කරන්නට ඕන? සුකෝ පුඤ්ඤසුච්චෝ. පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. සැපයට කියන තවත් නමක් තමයි පින කියලා කියන්නේ. වැඩිපුර පින් රැස් කර ගැනීම කියලා කියන්නේ වැඩිපුර සැප රැස් කර ගැනීම. අපේ ජීවිතයේ පිනතුනේ හරියට අයිස්බර්ග් තියෙනනේ, අන්නේ අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් එකේ ස්වභාවය තමයි වතුරෙන් ඉහළට අයිස්බර්ග් එකේ ටිකයි පේන්නේ. අයිස්බර්ග් එකේ යට තියෙන වැඩිපුර නොපෙනෙන වතුර යට තියෙන. අන්න ඒ වගේම අපේ ජීවිතයේ මේ පේන ටික, ඔබේ රූපය ඇතුළු, ඔබේ දරුවන්, ඔබේ සම්පත් ටික, මේ පේන ටික හරියට අර අයිස්බර්ග් එකෙන් උඩ තියෙන ටික වගේ. අයිස්බර්ග් එකෙන් යට මොකද තියෙන්නේ? අයිස්බර්ග් එකෙන් යට තියෙන ටික තමයි
තමන්ගේ සසර ජීවිතයේ මේ ජීවිත කාලයේ තමන් කරපු කර්ම ශක්තිය. අන්නේ කර්ම ශක්තිය තමයි වැඩි බරක් තමන්ට තියෙන්නේ. ඔබේ ජීවිතයේහි වයස, නිරෝගී භාවය, දරුවන්ගේ සාර්ථකත්වය, තමන් ලබලා තියෙන අධ්‍යාපනික ආර්ථික දියුණුව, මේ සියලුම දේවල් වල යටින් දෙවෙන අයිස්බර්ග් එකේ යට කොටස තමයි අපේ කර්ම ශක්තිය කියන එක. මෙන්න මේක අවබෝධ වෙනවා අපට ධර්මය අහනට. මෙන්න මේ අවබෝධය ලැබුණට පස්සේ අපි හැකියතාක් දුරට අර අයිස්බර්ග් එකෙන් යට තියෙන කොටස ශක්තිමත් කරගන්නට උපරිම ලෙස කටයුතු කරනවා. මේක දන්නේ නැති අය මොකද කරන්නේ? මේක දන්නේ නැති අය කරන්නේ හැකියතාක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. හැකියතාක් මිල මුදල් හරියම්ම කරන්න උත්සාහ කරනවා. හැකියතාක් තමන්ගේ දරුවෝ ටිකට උගන්වන්න බලනවා. අර අයිස්බර්ග් එකේ උඩ තියෙන කොටස විතරයි කරන්නේ. ඇතැම් විට බලාපොරොත්තු සාර්ථක වෙන්න පුළුවන්. නැත්තේ නෑ. දරුවන්ට හොඳට උගන්වලා විශ්වවිද්‍යාලයවල හුඟක් වැඩ කරන්න පුළුවන් බැරි නැහැ. අර යට ගැන විශ්වාසයක් නොතිබ්බත් කෙනෙකුට සසර හුඟක් හොඳ කර්ම ශක්තියෙන් තියෙනවා නම් ඒ සාධක ටික ඔක්කොම සාර්ථක වෙනවා. සමහර අය ඉන්නවා අතීත කර්ම ශක්තියෙන් හොඳුනාට අර ටික සාර්ථක වෙලෙද්දී එකපාර ලොකු බරපතල අසනීප වෙනවා. ඇතැම් විට Tamante ඉන්න එකම දරුවා ලෙඩ වෙනවා. ඇතැම් විට ආබාධිත වෙලා ජීවිත කාලෙම එක්තැන් වෙනවා. සමහරට Tamante ඉන්න එකම දරුවා එකම කෙනා විතරන්නේ සමහර අවස්ථාවක දැකලා තියෙනවා. දරුවෝ දෙන්න හිටපු අය. ඒ දරුවෝ දෙන්නාම හොඳට ඉගෙනගෙන උපාධියක් අරගෙන රැකියාවල් කරලා පාර්ලිමේන්තු ට්‍රිප් එක යද්දිම මගදී අනතුරකදී මිය ගිහපු අවස්ථාව දැකලා ඇති නේද? Tamante හිටිය දරුවෝ දෙන්නම එකම රියානතුරෙන් ජීවිතක්ෂයටපත් වෙච්ච අවස්ථාව. එතකොට මෙන්න මේක තමයි පින්නතුනි ස්වභාවය. මේ ස්වභාවය හැම කෙනාටම වෙනවා කියන එක නෙවෙයි. මෙවැනි ජීවිත අනතුරු අපි ඉදිරියේ තියාගෙන තමයි අපි ඉන්නේ. කලින්ම මේ අනතුරු අපි දැකලා තියෙනවා නම් ධර්මයේ තුලින් අපි මේ අවබෝධය තියෙනවා නම් අපි මොකද කරන්නේ? එක පැත්තකින් හැකිතාක් දුරට මේ අනතුරු වලින් මිදෙන විදියට අර අයිස්බර්ග් එක යටපැත්ත ශක්තිමත් වෙන විදියට ඊටාම ප්‍රබල කුසල ධර්ම ජීවිතය කරගන්න. දානමයන් පුණ්‍ය කිරියවත්ෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්ෝ, භාවනාමයන් පුණ්‍ය කිරියවත්ෝ කියපු විදියට දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නැත්නම් ත්‍රිවිධ ලෞකික කුසලයන් හැකිතාක් දුරට ජීවිතය සම්පූර්ණ කරගන්නවා. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ඊටාම සරල දෙයක් ඉඳන් අපි කෑම කනකොට ඒ කෑම කාලේ ඉඳුල් හොදන වාජනයේ තියෙන ඉඳුල් ටික සේදීම ඉඳන්ම අපි පරිත්‍යාගශීලීත්වයට හුළු වෙනවා. ගෙදර දොරේදී සතා සිව්පාවට කුරුල්ලන්ට කෑම දෙන්න එක ඉඳන් අපේ හිත මිතුරු කෙනෙකුට ආහාර වේලක් දීම මෙහෙම ගිහිල්ලා සාංගික දානමය පින්කම දක්වාම අපිට කරන්න පුළුවන් මේ අතර පින්කම් අපි උපරිම ලෙස කරනවා. දිනපතාම තමන්ගේ නිවසේහි පැන් වීදුරුවක් හරි මලක් හරි තමන් උදෑසනට වෙන ආහාර ටිකෙන් කොටසක් හරි බුද්ධ පූජා වෙනුවෙන් තමන්ගේ දෑතින් පූජා කරනවා. ගෙදරින් හැම දිනාට මත ගහලා පීරිසියකට හරි එක කෑමක් හරි බුදුරජාණන් වහන්සේගෙන් පූජා කරන තමන්ගේ නිවසේ. මේක පින්නතුනේ හැම දිනාටම ආශිර්වාදයක්. මෙතනින් තමයි අපි මේ දානය පටන් ගන්නෙ. ඒ අතර තමන්ගේ යහළු මිත්‍ර ආදීන්ගේ ගෙවල්වල දානමය පින්කම් තියෙනවා නම් හැකි හැම අවස්ථාවකදීම සහභාගී වෙන්න. දාන තියෙන අවස්ථා ලියාගෙන හරි තියාගන්න. Tamante ඒ දවසටම සහභාගී වෙන්න බැරි වුණත් කලින් ගිහිල්ලා වතුර බෝතල් ටිකක් හරියකට දෙන්න. පළතුරු ටිකක්. කුමන හෝදයක් හාල් ටිකේ දානට යන හාල් ටික. කුමන හෝදයකින් ඒ දානයට තමයි සම්බන්ධ වෙන්නේ. මේ පින්නතුනි තාම සරල දේවල්. නමුත් මේක උනන්දු ඇති කරගත්තාම අපේ ජීවිතේ මේක ලොකු ආශිර්වාදයක් වෙනවා. හැම තැනදීම පින්නතුනි නුවණැති කෙනාට කුසලයේ දන්න කෙනාට Tamante හැම තැනම පිනක් කරන අවස්ථාව. මේ අවබෝධය සමගම පින්නතුනි පිනේ අවශ්‍යතාවය පේනවා. මේ විශ්වයේ ඉන්න සමහර සත්‍යයන්ට පින් කරගන්න අවස්ථාව නොලැබෙලා පින්නතුනි දුක් විඳින අවස්ථා. ඒ වගේම සුලෝ පින්කම් කරන තැන් වලට ගිහිල්ලා පින් අනුමෝදන් වෙන අවස්ථා ගැන ඔබ ආසා දැනගත්තොත් ඔබට පුදුම හිතෙයි. සමහර සත්‍යයන් ප්‍රේතයන් භූතයන් වෙන සත්‍යයන් මේ විශ්වයේ ඉන්න එයා හිටියේ ගමන් ඇතැමට බොහොම ලස්සනට රූපේ එහෙම දිනු වෙලා ආහාර පාන ලබා ගන්නවා. ලබනකොට අනිත් අය ඔහුත් එක්කින අනිත් අය අහන කොහොමද මෙහෙම එකපාරට ලස්සන උනේ මෙහෙම කැම ලබා ගත්තේ කියලා. එයා කියනවා හවල් ස්ථානේ දානයක් දුන්නා මම එතන ගිහලා පින් අනුමෝදන් වුණා කියලා.
ඊට පස්සේ අනිත් අයත් පින්නතුනේ අතෙන්ට දුවල යනවා. යනකොට පින්කම් ඉවරයි ඇතැම්මිට. ඒ පින්කම් කරපු තැන ඉඳගෙන අනේ මෙතන පින්කමක් කරා කියලා ඒ අය පින් අනුමෝදන් වෙනවා ඒ ස්ථානින්ද. එහෙම ස්වභාවයෙන් මේ විශ්වයේ තියෙන පින්නතුනේ. ඔබට ඇතැම්මිට පිනක් කරනකොට එච්චර දැනෙන්නේ නැහැ නේද? ඇතැම්මිට පින්කම් ගෙදරකට ගියත් කතා කර කර ඉන්නෝනේ. ඔබට එච්චර හැඟීමක් නැහැ සමහර මේ ඇත්ත නම් එහෙම නැහැ. සමහර අයට එතෙන්දී ඒකට සක්‍රීයව සහභාගී වෙන්න ඕන කියන හැඟීමක් නැහැ. පින්නතුනේ පින්කම් ගෙදරකට ගියොත් අනිවාර්යයෙන් මේකට සම්බන්ධ වෙන්න. වතුර කෝප්පයක් හරි තියෙන දෙයක් හරි අතින් පූජා කරන්න, වෑංජනයක් බෙදන්න. හොඳට ශ්‍රද්ධාව ව්‍යවස්ථාවේ පිහිටුවා ගන්න. මේ අවස්ථාව මගේ හැර ගන්න එපා. පින්කම් ගෙදරකට ගියා විතරක් නෙවෙයි පින්නතුනේ. තමන් පාරේ ඩ්‍රයිව් කරනකොට ලස්සන මල් වතු තියෙනෝනේ, රෝස මල් තියෙනවා, මල් තියෙන ගස් තියෙනවා. ඒ මල් තියෙන ගහක් දැක්කත් ප්‍රාර්ථනා කරන්න සිතින් අනේ මේ මල් ටික ඔක්කොම බුදුහාඳුරන්ට පූජා වේවා කියන සිතින්ම ප්‍රාර්ථනා කරන්න. ඔබ යන පාරවල ලස්සන ලයිට්ස් එහෙම දාලා තියෙනෝනේ. රැයට එහෙම, හෝටල් වල එහෙම. දැක්කහම ඔබ හිතෙන් හිතන්න අනේ මේ ලයිට්ස් ටික ඔක්කොම මම බුදුහාඳුරන්ට පූජා කරනවා කියලා. ධර්මයට සංඝයාට පූජා කරනවා කියලා. මේ දේවල් වලින් උනත් වෙනතුනේ Tamanට කුසලයක් වැඩෙනවා. ඒ වගේම තමන්ගේ ඉන්න හිතවත් ඥාතීන්ගේ හිතවතුන්ගේ දරුවෝ හොඳට ඉගෙන කියා ගන්නකොට පොඩි දෙයකින් හරියට උදව් කරන්න. පෑනකින් පැන්සලකින් හරි සුළු දෙයකින් හරියට උපකාරයක් කරන්න. මේ හැම තැනදීම තමන්ට පින්කම් කරගන්න තියෙන අවස්ථා. වැඩිහිටි කෙනෙක් දැක්කොත් එයාට තමන්ට කරන්න පුළුවන් උපකාරයක් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට භෞතික දේවල් වලින් අපට දාන දෙන්න පුළුවන්, ශ්‍රමයෙන් දාන දෙන්න පුළුවන්. යතර කෙනෙක් නිවසක් ඉදි කරනවා නම් ඒ නිවසක් ඉදි කරන තැනදී පොඩි හරි දෙයකින් ඒකට උපකාරයක් කරන්න. නිවත් පින්කම්. ඒ වගේම සදා පුඤ්ඤප්පවඩන පින්කම් තියෙනවා. ආරාම රෝපා, වන රෝපා, යේ ජනාසියතු කාරකා කියලා කියනවා. ගස් කොළන් වගා කිරීම, මල් ගස් වගා කිරීම, ලිම් පොකුණු තැනීම, වැසිකිලි කැසිකිලි ඉදි කිරීම, ප්‍රතිමා වහන්සේ ඉදි කිරීම, ධර්මශාලා හැදීම, ධර්මාසන පූජා කිරීම. මේ වගේ දේවල් පින්නතුනේ උගාකල් පින් වැඩෙන පින්කම්. කොතන කරත් පින්නතුනේ හොඳ අවධානයෙන් ඉන්න ඒ පින්කම් කරන තැනකදී සුළු දෙයකින් හරියකට උපකාරයක් කරන්න. මේ මානසිකත්වයේ තමන් ඉන්නකොට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ එන්නේම දියුණු වෙනවා. තමන්ට මේක තේරෙනවත් නෑ දැන් මෙතන. තමන් බලාපොරොත්තු වෙන විදිහටම තමන්ගේ දිනදා කටයුතු සාර්ථක වෙනවා. එන්නේම ජීවිතයේ සාර්ථකත්වයේ තමන්ට මේ ජීවිත කාලය තුලදීම දැක ගන්නට පුළුවන්. ඒ අතර විශේෂයෙන් පින්නතුණි අබේ දානය කියන එක. මරණයට කැප වෙලා ඉන්න සත්‍යයන් ඉන්නවනම් හරක් නිදහස් කරන එක විතරක් නෙවෙයි. ඇතැම්මට වතුරට කූඹියක් වැටලා ඉන්නවනම්, ඇතැම්මට සින්ක් එකට, කොමඩ් එකට පොඩි සතෙක් වැටලා ඉන්නවනම් ඒ සතා වුණත් තරන් දාන උත්සාහයක් කරන්න. ඒ කුඩා දේ වුණත් තමන්ගේ ජීවිතයට ලොකු ශක්තියක් වෙනවා මේ කරන පින්කම්. මෙහෙම ගිහිල්ලා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට සීල දානයන් අතුරින් ඉහළම දානය වන ධර්ම දානමේ පින්කම් සඳහා දායකත්වයෙන් දක්වන්න. මෙන්න මේ විදියට පින්නතුනේ ටිකෙන් ටික අපි දානමේ පින්කම් වලින් ශක්තිමත් වෙන්නට ඕන. ඊතර තවත් සුවිශේෂී පින්කමක් තියෙනවා. දෙන්නම ආරුම දානයක් තියෙනවා. බෝසත්වරුන් දෙන තවත් දානයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි තමන්ගේ දරුවන් දන් දීම. මේක කරන්න අමාරු දෙයක්. ඔබේ දරුවෙක් කවදා හරි දවසක ශාසනයට පූජා කරන්න ඕන කියන හැඟීමක් තමන්ගේ හිතේ තියෙනට ඕන. මේ ජීවිත කාලේ බැරි වෙන්න පුළුවන්. නමුත් සසර ජීවිතයකදී හරි මට ලැබෙන දරුවෙක් ආධ්‍යාත්මික දියුණුව සඳහා, ඒ දරුවාගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා, ඒ දරුවාගෙන් ලෝකයේ අනිත් අයගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා සිදුවෙන විදියට මා දරුවෙක් ශාසනයට කැප කරනවා කියන හැඟීමක් තමන්ගේ හිතේ කොතනක හරි තියෙනට ඕන. මේ ආත්මය කරන්න බැරි වෙන්න පුළුවන් කමක් නැහැ. තව ආත්ම 100ක් 500ක් ගිහිලා හරි කල්පයක් ගිහිල්ලා හරි මම මේක කරනවා කියන හැඟීමක් ඔබේ හිතේ, ඔබේ හදවතේ කොතනක හරි තියෙනට ඕන. එහෙම තියනවා නම් පින්නතුනේ ඒක කරන්න බැරි වුණත් ඔබ ඒ කුසලයට එක්කයි ඔබ සසර යන්නේ. ඒක හිතන මොහොතක් පාසම තමන් හිතේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. මේ පරිත්‍යාගය ඔබට කරන්න පුළුවන් නම් ඔබට වෙන කරන්න බැරි දෙයක් නැහැ. ඇයි මෙහෙම හිතන්න කියලා කියන්නේ? මෙහෙම මානසිකත්වයක ඉන්න කෙනෙකුට ජීවිතය අතහරින්න බැරි දෙයක් නැහැ. ඔව් නෙක්ඛම්මය කියන්නේ මේක. ඉතින් සමහර අය තමන් පැවිදි වෙන කැමතියි. නමුත් දරුවෙක් පැවිදි කරන්න කැමති නැහැ පළක් අය.
තමන් පැවිදි වුණාට වඩා අමාරුයි තමන්ට ලැබෙන දරුවෙක්. එකම දරුවෙක් කියනවා. ඒකම දරුවා හරි ශාසනයට පූජා කරන්න හැඟීමක් ඔබට තියෙනවා නම් ඒ කියන්නේ ඔබේ ලොකු මානසික දියුණුවක් එකකින් පේන්නේ. ඒ නිසා මේ தත්ත්වයට හිත හදාගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. දරුවෙකුට උගන්වලා විවාහ කරලා දීලා තමන්ගේ දේපල ටික පවරන්න තමයි කොයි වෙලෙත් බලන්නේ නේ. එයින් එහා ලෝකයක් අපට නැහැ බලන්න සරියුත් හාමුදුරන්ගේ අම්මා දරුවන් 7 දෙනෙක් මේ ලෝකෙට බිහි කළා. ඒ 7 දෙනාම රහතන් වහන්සේලා කළා. බුදුහාමුදුරන්ගේ අම්මා තාත්තා හැරෙනකොට මේ බුද්ධ ශාසනයේ හිටිය පින්වන්තම අම්මා තමයි ඒ සාරී කියන බ්‍රාහ්මණිය. දරුවෝ කැමැත්තෙම නෙවෙයි පූජා කළේ දරුවන්ගේ උමනාවෙන් තමයි පැවිදුනේ. කොහොම වුණත් ඒ අම්මාගෙන් බිහි වෙච්ච දරුවෝ 7 දෙනාම පැවිදි වුණා. ඒ දරුවෝ 7 දෙනාම රහත් වුණා කියලා සඳහන් කරනවා. තමන්ට දරුවෝ 10 දෙනෙක් හිටියත් ඉගෙනගෙන බොහොම ඉහළ මට්ටමේ හිටියත් ඒ දරුවන්ගෙන් එක දරුවෙක් හුඟක් ඉගෙන ගන්න බැරි වුණත් ශාසනයට පූජා කරලා පැවිදි වෙලා ඉන්නවනම් ඔබට අවසාන මොහොතේ හිතෙන්නේ කල්පනා වෙන්නේ කවුරු පිළිබඳවද? ඔව් අර පැවිදි කරපු දරුවා ගැන තමයි ඔබට වැඩිපුරම ජීවිතේ කල්පනා වෙන්නේ. ඔබ වයසට යන්න. ඉතින් මේක තමයි කුසලයේ ස්වභාවය. ඉතින් පින්නතුනේ මෙන්න මේ හැඟීම Tamanට ලැබෙන දරුවෙක් සම්පූර්ණයෙන්ම ශාසනය වෙනුවෙන් ඒ දරුවාගේ ආධ්‍යාත්මික දියුණුවත් ඒ වගේම ලෝකයේ අනිත්‍යයේ සිත දිනු කිරීම සඳහා මේ දරුවා මා කැප කරනවා කියන සිතවිල්ල ඔබේ හිතේ කොතනක හරි ඇති කරගන්න. මේකත් පින්නතුනේ ලොකු පරිත්‍යාගයක් මේක. මේ දේවල් අපි අය හිතන්නට ඕන. මේ දේවල් හිතන්න පින්නතුනේ අපේ ජීවිතේ අපේ හිතන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් ඇතැම්මට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පොඩි අඩුපාඩුවක් දැක්කත් ඔබ හිත කලකිරෙනවා, ඇතැම්මට අමනාප වෙනවා. හැබැයි ඔබේ දරුවෙක් පැවිදිලා ඉන්නවා නම් ඔබ හිතන විදිය සම්පූර්ණ වෙනස්. ඔබ දැන් හිතන විදියට නෙවෙයි දාට ඔබ හිතන්නේ. සම්පූර්ණ හිතන විදිය වෙනස් වෙනවා. ඔබට දැනට ඇතැම්මට හිතෙන්නේ හාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ දාන ටික විතරයි කියලානේ. ඔබට ඔබේ දරුවෙක් පැවිදි කර දවසට තමයි හාමුදුරන්ට අවශ්‍ය කරන අනිත් දේවල් මොනවද කියලා දැනගන්නේ ඔබ. එතකන් ඔබ දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඉන්දියාවේ රජ කරපු අශෝක රජතුමා මහා අධිරාජ්‍යයක් වෙලා විහෙර විහාරස්ථාන 84000ක් ඉදිකල පූජා කළා. තුන්වෙනි ධර්ම සංගායනාවත් කළා. සුවිශේෂ ආගමික මෙහෙවරක් කරපු මේ රජතුමා ස්වාමීන් වහන්සේලාගෙන් අහුවා ස්වාමීනි මට දැන් ශාසනික උරුමය තියෙද කියලා. ස්වාමීන් වහන්සේලා කිව්වා නෑ ඔබට තාම මේ ශාසනික උරුමය නෑ. විහාරස්ථාන 84000ක් ඉදි කරපු කෙනෙකුටවත් මේ ශාසනික උරුමය ලැබුණේ නෑ. එහෙනම් ශාසනික උරුමය ලැබෙන්න මොකද කරන්න ඕන? ඔව් තමන්ට ලැබෙන දරුවෙක් ශාසනයට පූජා කරන්න ඕන කියලා. ඉතින් රජතුමාට හිටිය දරුවෝ දෙන්නම මේ ශාසනයට පූජා කළා. ඒ දරුවෝ නිසා තමයි ඇත්තටම පිනුතුනේ අදත් මේ ලෝකේ බුදුදහම තියෙන්නේ. මිහිඳු හාමුදුරුවෝ ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන ගිහිල්ලා ඒ ස්ථාපිත කරපු තේරවාදී මුල් බුදු සමය තමයි අද ලෝකයේම බුදුදහම ඉදිරියට අද තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගකීම, මෙන්න මේ යුතුයකම, මේ පරිත්‍යාගය තමන්ගේ හිතේත් කොතනක හරි තියෙනට ඕන. මේ දන් දීම ගැන අපි කිව්වේ. දෙවෙනි පින්කම තමයි සීලමයන් පුණ්‍ය කිරියවත්වෝ කිය විදියට සිල්වත් වීම. විශේෂයෙන් පංච සීල ආරක්ෂා කිරීම. ධර්මයේ සඳහන් කරනවා බය වේර කියලා සූත්‍රයක් තියෙනවා. තමන් සමාජයට බය සහ වෛරය නොදෙන කෙනෙක් වන්නට නිර්භයත්වය, ඒ වගේම මෛත්‍රිය පතුරවන කෙනෙක් බවට පත් වෙනවා පංච සීල රකින්න කෙනා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, සොරකමින් වෙන් වෙලා, කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වෙලා, බොරු කීමෙන්, මත්පැනින් වෙන් වෙලා කෙනෙකුට ඉන්න පුළුවන් නම් පින්නතුනේ තැනැත්තාගෙන් සමාජයට කොච්චර ශාන්තියක්ද? කොච්චර යහපතක්ද? ඒ තැනැත්තා අපි අසුරු කරන්න කොච්චර කැමැත්තෙන්ද? පංචශීලය සම්පූර්ණයෙන්ම රකින්න කෙනෙක් බව අපි දන්නවනම් අපිට ඒ කෙනා ගැන කොච්චර ගෞරවයක්ද ඇති වෙන්නේ නේ? කොච්චර ආදරයක්ද? ඒ තැනැත්තා අපේ ගෙදර උනත් ගිහලා තියාගන්න පුළුවන් මොනලක බයක් නැහැ. පංචශීලය රකින්න කෙනෙක් නම්. ඒ වගේම අපේ ගෙදර තියෙන දේවල් ඔක්කොම යාට ඕන වෙලාවක බාහිර දිලා යන්නත් පුළුවන් බයක් නැහැ. පින්නතුනේ තමනුත් එහෙම තමයි තමන් ගැනත් ගෞරවයක් වෙනවා. තමන් මේ පංචශීල රකින්න කෙනෙක් නම් ඔබ නොදැනුවත්වම ඔබ ඇසුරු කරන අනිත් අය ඔබ ගැන ලොකු ගෞරවයක්, ආදරයක්, විශ්වාසයක් ඇති කරගන්නවා. ඒ නිසා සමාජගත ජීවිතය සාර්ථක වන්නට, අනිත් අයගේ ගෞරවය දිනා ගන්නට, සමාජීය අභියස විසරදව නොබියව ඉදිරියට යන්නට, අනිත් අය එක්ක ඉන්නට හේතු වෙන කරුණු අතරින්
බුදුහාඳුර ප්‍රධාන වශයෙන්ම දේශනා කරන්නේ සිල්වත් වෙන්න කියලා. පංචශීල රකින්න කියලා. ඉතින් මේ පංචශීල ස්ථාවර සීල විදිහට ඉන්න ගමන් ටිකෙන් ටික මේ වගේ පොහොය දවස්වලදී අටසිල් දසසිල් ආදී උසස් සීලයන් රකින්නට අපි උනන්දු වෙන්නට ඕන. ඒක පින්වත්නි අර දානෙටත් වඩා අනිසංසදායී පින්කමක් විදිහට සැලකනවා සිල්වත් ජීවිතයක් ගත කිරීම. තුන්වෙනි පින්කම තමයි භාවනාමයන් පුණ්‍ය කිරවත්වෝ කිය විදිහට භාවනාවක් පුරු කර ගැනීම. ඊටාම සරල භාවනාව තමයි මෛත්‍රී භාවනාව. සීල සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙදර ඉන්න අයගේ ඉඳන් තමන්ගේ නිවසේ ඉන්න අය හැමදෙනාම සුවපත් වෙත්වා. මේ නගරෙහි, මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ කොන්ටිනන්ට් එකේ, මේ අර්ත් එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ, මේ විශ්වයේ ඉන්න හැමදෙනාටම මෛත්‍රිය පතුරවන්න. හැමදෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේත් එක පින්නතුනි ලෞකික වශයෙන් Tamante ඉහළම කුසලයේ ලැබෙනවා. මේ බුදුදහමේ හැටියට පින්නතුනි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර භාවනාවම ඉහළම කුසලයක්. ඒ විතරක් නෙවෙයි ලෞකික කුසල අතර මේ සංසාර සර්කල් එක කියන කුසලයන් අතරින් මෛත්‍රී භාවනාව ඉහළම ආනිසංසදායී පින්කමක් විදිහට සැලකනවා. ඒ විතරක් නෙවෙයි දිට්ඨනම වේදනීය වශයෙන්ම මේ ජීවිත කාලයේදීම ආනිසංස රැසක් Tamanට දැක ගන්නට පුළුවන්. භාවනාවේ පින්කමේ ආනිසංස විදියට. මෛත්‍රී භාවනාව පටන් අරන් අපිට බුදුගුණ භාවනා කරන්න පුළුවන්. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ මේ ආදී වශයෙන් ටිකෙන් ටික භාවනාවල් දියුණු කරගන්න පුළුවන්. ධම්මානුස්සති වඩන්න පුළුවන්. ධර්මයේ සාඛාත ආදී ගුණ. ඒ වගේම සංඝානුස්සති වඩන්න පුළුවන්. සෝපරිපාණත ආදී බුදුගුණ සංඝ ගුණ ගැන. ඒ වගේම ධාතු මනසිකාරය, පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූපණෝනි මෙනෙහි කිරීම. පටික්කුල මනසිකාරය, කෙසලොම් නියදත් ආදී මෙනෙහි කිරීම. ආනාපාන සති භාවනාව. මේ වගේ භාවනාවලින් කරන්නේ පින්නතුනේ තමන්ගේ විසිරලා තියෙන සිත අතීතයට සහ අනාගතයට නිතර දුවන හිත එක කුසල අරමුණක වැඩි වේලාවක් පවත්වා ගැනීමයි කරන්නේ. යම්කිසි කෙනෙකුට පින්නතුනේ එක කුසල අරමුණක භාවනාවක් උපයෝගී කරගෙන මෛත්‍රී භාවනා ආදී කුසල අරමුණක හිත තබා ගන්න ඔබ දක්ෂ වුණොතින් අඩම ගානේ විනාඩි 5ක් හරි හිත එකඟ කරගන්න පුළුවන් නම් දහමේ සඳහන් වෙනවා මේ මනුස්ස ලෝකයේ තියෙන ඉහළම සැප විඳින කෙනාටත් වඩා ඒ තැනත්තා සැප විඳින කෙනෙක් වෙනවා. මනුස්ස ලෝකේ තරක් නෙවෙයි දිව්‍ය ලෝක 6යටත් වඩා මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක 6 ඇතුළු මෙන්න මේ කාමාවචර සුගතින් 6ටත් වඩා සුවයක් විඳිනවා එක මොහොතක් හරි කුසල අරමුණකින් භාවනාවෙන් හිත සමාධිමත් කරන්න දක්ෂ වුණොතින් කෙනෙක්. අඛණ්ඩව දිගින් දිගටම තමන් මේ භාවනාවක යෙදුනොතින් තමන්ටම මේක අනිසංස දැක ගන්න පුළුවන්. ඊට පස්සේ තමන් එදිනෙදා කරන සාමාන්‍ය දේවල් ඊටාම ලාමක දේවල් වලින් සතුට හොයාගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපි වර්තමානයේ පින්නතුනි මේ සතුට හොයාගෙන යන්නේ හරියම අමාරුවෙන් ගිහිල්ලා පොඩි සෝයක් විඳිනවද වර්තමානයේ කරන්නේ ඒක. අපි සතුට විඳිනවා කියලානේ. ඔබ දැකලා ඉතින් සමහර අය නිවාඩුවක් ලැබුණාම තමන්ගේ වාහනේ පිටුපස්සේ බෝට්ටුවක් ගැට ගහගෙන හැතැම්ම 50ක් 60ක් දොර යනවා 100ක් දොර යනවා. ගිහලා විනාඩි 10ක් 15ක් පැය භාගයක් අර බෝට්ටුවේ වතුරක බොහොම රවුමක් ගහලා එනෝනේ. දවස් ගාණක් දුක් විඳලා ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ ආයි දවස් ගාණක් විවේක ගන්නවර මහන්සියනේ. පින්නතින් අපි කොයිතරම් වාසනාවන්තද? අපිට ගෙදර ඉඳගෙන එක විනාඩි 10ක් හිත එකඟ කරගන්න අපි දක්ෂ වුණොතින් අර සතියක් ට්‍රිප් එකක් ගිහිල්ලා එන කෙනාට වඩා සුවයක් අපි ගෙදර ඉඳන් කිසිම මුදලක් වැය නොකර අපි ලබා ගන්නවා. ඒකෙන් කියන්නේ ඥාතින්ගේ වලල් දොර බැහැර ප්‍රදේශවල යන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. යන්න යුතුයකම් කරන්න යන්න ඒවා බලන්න යන්න. නමුත් වෙනතුනේ සැප වෙන්නේ නැඳහසින් නම් ඒව ගියට වැඩක් නැහැ. ඒ වගේ යන්න නැති මහන්සියක් තමන්ගේ ශරීරයට මනසට ඇති වෙනක විතරයි වෙන්නේ. තමන් නියම විදියට සැප විඳින්න විවේක ලබන්න කැමති නම් තමා ඉන්න නිවසේම ඉඳගෙන විනාඩි 5ක් හරි හිත එකඟ කරගන්න දක්ෂ වෙන්න. මේක ඒකාතකින් කුසලයේ වැඩි වෙන විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් තමන්ගේ මානසික සතුට වැඩි වෙනවා. කලක් අඛණ්ඩව
මේ විදියට කිසියම් භාවනා කමඨහනක තමන් යෙදෙනකොට තමන්ටෙහි ආනිසංස මේ ජීවිත කාලෙම දකිනකොට එන්නම මේ කුසල අරමුණේ යෙදෙන ගතිය වැඩි වෙනවා. අද අපට තියෙන දේ තමයි අකණ්ඩව මේ වගේ කුසලයක යෙදිලා අපි පුහුණුව නැති නිසා අපට මේක අද කරන්න ගියාම අමාරුවක් වෙනවා. මුල් කාලේ ටිකක් අමාරු තමයි වෙන්නතොනි. නමුත් අමාරු උනත් දිගින් දිගටම කරන්න. එක ඉරියව්වෙම වාඩි වෙලා බැරි නම් අඩු ගානේ ගෙදර සක්මන් කරමින් හරි. සක්මන් කරමින් අපට මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. පියවරක් තියනකොට සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා සක්මන් කරන්න පුළුවන්. නැත්තම් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා බුදුගුණ වඩමින් අපට සක්මන් කරන්න පුළුවන්. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සක්මන් කරන්න පුළුවන්. කේසාලෝමානඛා දන්තා කියලා ශරීරයේ කොටස් මෙනෙහි කරමින් සක්මන් කරන්න පුළුවන්. ඒ සක්මන් භාවනාවෙන් අපි පුරු කරගන්න භාවනාව පිනතුනේ ටිකෙන් ටික අපිට වාඩි වෙලා කරන්න පුළුවන්. වාඩි වෙන එකත් පිනතුනේ අමාරුවක් නෑ. Taman ශරීරය හොඳට කෙලින් තියාගෙන විනාඩි 5කින් පටන් ගන්න ඒක ටිකෙන් ටික අපිට වැඩි කරගන්න පුළුවන්. සමහර අපිට මුණ ගැහිලා තියෙනවා අවුරුදු 70 වෙනකම් භාවනා නොකරපු අය. අවුරුදු 70 දී පටන් අරන් ශරීරය හොඳට හදාගෙන ඉරියව්ව හොඳට හදාගෙන ඇතැම් විට පැය 5 7 10 එක දිගටම භාවනා කරන ශරීරය හුරු කරගත්තු අය ඉන්නවා. බැරි නෑ පින්නතුනි අපේ ශරීරයේ ඕන වෙලාවක අපට ඊට අදාළ විදිහට සකස් කරගන්න පුළුවන්. එවැනි දැවැන්ත ශක්තියක් ඇතුවයි අපි මේ මනුස්ස ලෝකෙ ඉපදෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනි හැකිතාක් දුරට භාවනාවකට හුරු වෙන්න. ඒත් එක්කම ඒ මානසික සතුට මානසික ආධ්‍යාත්මික දියුණුව තමගේ ශරීරයට බලපානවා. ශරීරයත් ඒත් එක්ක හුඟක් නිරෝගී වෙන්න පටන් ගන්නවා. අනිත් දේ තමයි මේ කුසලයේ නිසාම තමන්ගේ එදිනෙදා කටයුතු හුඟක් සාර්ථක වෙනවා. තමන්ගේ කටයුතු විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ගේ සාර්ථකත්වයක් මේත් එක්ක ලැබෙනවා. ලැබෙන්න තමන් විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඉන්න ඥාතීනොත් මෙන්න මේ කුසල සඳහා තමන් යොමු කරනවා. අපිට බොහෝ විට දකින්න තියෙන දෙයක් තමයි උපදින් බෞද්ධ අපේ සමහර අය තමන් හොඳට බණ භාවනා කරලා කුසල කරනවා. හැබැයි තමන්ගේ දරුවෝ ඒවට සම්බන්ධ කරගන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා බාහිරයට සම්බන්ධ කරගන්නේ. අනේ යට කරදරයි යට පාඩම් කරන්න තියෙන වැඩ තියෙනවා කියලා. පින්නතුනි යට අපි ආදරේ නම් ඒ අය දිගාසිරි සම්පත් ලබන්න කැමති නම් නිරෝගී වෙනවා දකින්න කැමති නම් දිනෙන් දින අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වෙන කැමති නම් ඒ අයගෙත් අර යට තියෙන අයිස්බර්ග් එක ශක්තිමත් කරවන්න ඔබ කැමති නම් ඔබේ ඥාතීන් අකමැති නම් අඩු ගානේ කීයක් හරි දීලා හරි මිල මුදලක් දීලා හරි ඒ අය මේකට යොමු කරන්න. ඇත්තටම ඔබ ආදරේ නම් ඔබගේ ළඟම ඥාතීන්ට ඒ අයට අධ්‍යාපනය රැකිරක්ෂා ඉඩමක් ගියක් දෙන විතරක් නෙවෙයි. එයාගේ හිත දියුණුවන උදව් කරන්න. ඒ අය හිත දියුණු කරලා ගුණධර්මයෙන් දියුණුනොත් තමයි අනාගතේ ඔබට වැඩිපුරම සලකන්නේ. දරුවන්ට හුඟක් උගන්නලා ඉහළ රැකියාවල අරන් දුන්නා කියලා විතරක් දරුවෝ ඔබට සලකන්නේ නැහැ. දරුවෝ ඔබට සලකන්නේ හොඳට ධර්මයේ දන්නවනම්. ධර්මයේ පිළිපැදලා ධර්මයේ අනිසංසය දැක්කොත් තමයි ඔබට ඔබේ දරුවන් අවසාන කාලේ වැඩිපුරම සලකන්නේ. පින්වතුනි මෙන්න මේ විදිහට ලෞකික කුසලයේ ශක්තිමත් වන විදිහට නිතර කාලය ගත කරා. නිතර පිරිසිදු සිතක් ඇති කරගන්න. මෛත්‍රිය දිනු වෙනත් එක්කම අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි අනිත්‍යයේ වැරදි අඩුපාඩු විවේචනය කරන යන ගතිය හුඟක් අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? මාතා යථානි යම්පොත්තන් කිය විදියට තමන්ට ජීවිතයේ මුණ ගැහෙන අනිත් අය තමන්ගේම දරුවාසේ බලන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ආකල්පයක් ගොඩ නැගෙනවා මෛත්‍රී භාවනා වැඩිම අනිසංස විදියට. පින්වතුනි අපට අපේ හිතේ බොහෝ විට තියෙන සතුට නැති වෙන්නේ අපේ හිතේ තියෙන අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපයෙන් හින්දා. ඇතැම් විට අනිත් කෙනෙක්ගෙන් පොඩි අඩුවක් සිද්ධ වුණත් ඇතැම් විට ෆෝන් එකේ රින්ග්ස් ගියත් අපේ හිත හුඟා කලබල වෙනවා. හිතේ තියෙන සතුට නැති වෙනවනේ. ඇයි ඒකට හේතුව? අපේ ළඟ මේ මෛත්‍රිය තියෙන අඩුව නිසා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් මානසික සුවයක් කරා යන්න කැමති නම් යම් ශාන්ත පදයක් කරා පිවිසෙන කැමති නම් ඒතනත්තා විසින් කර යුතු ප්‍රධානතම දේ හැටියට සඳහන් කළේ
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. සියලු සත්වෝ සුවපත් වේවා කියලා හැකිතාක් නිතරම හිතන්න භාවනාවක් විදියට වඩන්න. මේත් එක තමන්ගේ ජීවිතයේ පුදුම විදිහේ පරිවර්තනයක් වෙනවා. අනිත් අයගේ වැරදි අඩුපාඩුකම් නොපෙනෙන විදිහට තමන්ගේ මනස සකස් වෙනවා. අනිත් දේ තමයි අනිත් අයගේ වැරද්දකදී අඩුපාඩුවකදී නිතරම පිහිට වෙන්න බලාගෙන ඉන්නේ. අනිත් කෙනෙක් විවේචනය කරන්නේ නෙවෙයි. අනිත් අයට දොස් කියන නෙවෙයි. අනිත් අයට පොඩි හරි අඩුපාඩුවක් වෙන හැම වෙලාවෙම අනිත් කෙනාට උදව්වක් කරන්න බලාගෙන තමයි නිතරම ඉන්නේ. සාමාන්‍ය උදව්වක් විතරක් නෙවෙයි. තමන් ඇසුරු කරන අය ගැන බලනකොට නිතරම හිතන කාරණයක් තියෙනවා තමයි. මොකක්ද ඒ කාරණේ? ඒ කාරණේ තමයි මේ කෙනා මිය ගියොත් මිය ගිහිල්ලා කොහේ ඉපදේද කියලා ඔබ නිතර සැලකිල්ලෙන් ඉන්නේ. ඔබ ළඟින් මාසරේ කරන අය ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. අනේ මේ තැනැත්තා මිය ගියොත් කොහේ ඉපදේද? අන්න එහෙම හිතලේ තැනැත්තා දුගතිගාමී නොවන විදියට එයාට පුළුවන් තරම් එයාගේ හිත දියුණු කරන්න උදව් කරනවා. මෙන්න මේක තමයි අපේ ඇති වෙන්න ඕන නියම මෛත්‍රිය කියලා කියන්නේ. නියම කරුණාව කියලා කියන්නේ. ඔබ එහෙම හිතලා තියෙද? ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දුව පුතා මිය ගියොත් ඒ තැනැත්තා කොහේ ඉපදේද? ඒ තැනැත්තා මේ ජීවිතේ ලබලා තියෙන තැනටම දා සුගතියට යන්න පුළුවන් විදියට මම උදව්වක් කරලා තියෙද කියලා ඔබ බලලා තියෙන බලන්න. හිතලා තියෙද කියලා බලන්න. අඩුම වශයෙන් ඔබේ ළඟම ඉන්න ඥාතීන් 5 දෙනෙකුටවත් ඔබ මේ උදව්ව කරලා තියෙනවා. ඔබට වඩා වයසින් වැඩි අය විතරක් නෙවෙයි. එතෙමට වයසෙන් අඩු අයත් මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඔබට කලින් මේ යන්න පුළුවන්. ඔබේ දරුවෝ විතරක් නෙවෙයි මොනුබුරු මිනිබිරිය වුණත් ඔබට කලින් ජීවිතයෙන් සමුගන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපිට සාහිතිකයක් කොහෙවත් නැහැ. පින්නතුනේ මෙන්න මේ ඉරණම නිසා නිතරම අනිත්‍යයට උපකාරයක් කරනවා නම් මෙන්න මේ උපකාරය කලින් කරලා තියන්න. මේ උපකාරය අපි කරලා තියනවා නම් පින්නතුනේ ඒ කෙනාගේ මල ගෙදරට නොගියත් කමන්නේ. අපි බොහෝ විට ඉන්නේ මල ගෙදරට යන සූදානම් වෙලා ඉන්නේ නේද? ඊට කලින් කරන නෑ එහෙම නෑ මම නිකන් කිව්වේ. මම සාමාන්‍ය මේ ලෝක තත්ත්වයේ කිව්වත් එම් පිනොත් ඒ නිසා මරණ ආධාර සමිති හදාගෙන අපිනේ ඔබ ගැන නෙමෙයි මේ කියන්නේ මේ ලෝකේ ස්වභාවය මම මේ කිව්වේ. මරණ ආධාර සමිතියේදී උපකාරයක් කරන්න ඒ මිනි පෙට්ටිය අරන් දෙන්න එහෙමනේ අපි සූදානම් වෙලා ඉන්නේ ලෝකෙනේ. ඇත්තටම අපි හිතලා තියෙන්නේ ඒක නා මිය යන කලින් මෙයා කොහොම හරි සුගතිගාමී වෙන්න මං උදව් කරන්න ඕනේ කියලා අපි හිතලා තියෙද? එහෙම අපේ සමිතිය සමගමක් හොයලා තියෙද? නෑ නේ. අපි නිතරම බලන්නේ ඒ කෙනාගේ මරණයෙන් පස්සේ උදව්වක් කරන්න හිතාගෙන තමයි අපි ඉන්නේ. රක්ෂණයක් දාන්නේ ජීවිත රක්ෂණයේත් ඒවා නේද? පින්නතුනේ ඇත්තටම අපේ නියම ජීවිත රක්ෂණය තමයි නියම රක්ෂණය තමයි බුදුදහමේ තියෙන විදිහට එතනත්තා දුගතියටපත් නොවන විදිහ ආරක්ෂාවක් රැකවරණයක් එයාට අපි දාලා තියෙන එක. මෙන්න මේ ස්වභාවයෙන් අපි පින්නතුනේ නිතරම හිතනවා ධර්මයේ දන්න තමන් මනසින් දිනු වෙනා වගේම තමන්ගේ ළඟම ඥාතීනොත් මේ දහමෙන් ආනිසංස ලබාගෙන දිනු වෙනවා දකින්නට අපි කැමතියි. මෙතෙක් අපි මේ සාකච්ඡා කරේ ලෞකික කුසලයේ ගැන නැත්නම් පුණ්‍ය කර්ම ගැන. මේ පින්කම ආනිසංස විදිහට මේ ජීවිත කාලය අපට නිරෝගී සම්පත්තිය ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා. අපට අතීත කර්ම ශක්තියෙන් විදියට අනතුරු වෙන්න තියෙනවා නම් ඒ අනතුරු වලින් හුඟක් බේරනවා අපි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මේ පින්කම ආනිසංස විදියට Taman නිතරම ජීවිතේ කොයි අවස්ථාවකදී මිය ගියත් දුගතිගාමී නොවන විදියට නිතරම Tamanගේ හිත සුගතියේ පිහිටලා තියෙනවා. මෙන්න මේ පින්කම ආනිසංස විදියට තමයි අද අපි මේ ජීවිතේ ලබා ගත්තේ. මේ සුගතිය මේ පහසුකම් ටික ආනිසංස ටික අපි ලබා ගත්තේ සසරේදී මෙන්න මේ මානසිකත්වයෙන් අපි හිටිය නිසා. ඒ ගැන ඔබ හුඟක් සතුටු වෙන්න. හැබැයි බුදුදහමෙන් මෙපමණක් නෙවෙයි තවත් කාරණයක් දේශනා කළා. අපි මේ කොයිතරම් කුසල ටික කරගෙන හිටියත් ලෞකික වශයෙන් අපේ ජීවිතේ ජය ගන්න බැරි අභියෝග ටිකක් තියෙනවා. ඒ මොනවද? මහලු වීම කියන කාරණය. අපේ ශරීරයේ දිනපතාම දුර්වල වෙනවා, මහලු වෙනවා. දිනපතාම අපි මරණය කරා ළඟා වෙමින් ඉන්නේ. නැවත උපතකට යනවා. ඒ වගේම අපි ඊටාම ප්‍රියමනාපයෙන් අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. සමහර අතීත කර්මයන්
අපට වළක්වන්න බැරි කර්මත් වෙනවා මේ අතරේ. ඇතැම්මිට අපේ ළඟම ඥාතීන් අපි කොයිතරම් කුසල කළ හිටියත් ඒ ඥාතීන් කොච්චර බලවත් පින්කම් කළ හිටියත් වළක්වන්න බැරි මාරක රෝග මාරක අනතුරු තියෙනවා. බුදුදහමෙන් කියන්නේ අර ලෞකික කුසලයෙන් ශක්තිමත් වෙන විතරක් නෙවෙයි මෙන්න මේ අපට වෙනස් කරන්න බැරි කර්මයන් අභියසත් මානසිකව දුර්වල නොවන විදියට මානසිකව නොවැටෙන විදියට ඊළඟ පියවර ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා. මනසට දුකක් එනවා නම් හිතට අපට යම්කිසි විදිහේ දුකක් සංවේගයක් එනවා නම් අන්නේ දුක සංවේගයෙන් කොහොමද අපි නිදහස් වෙන්නේ කියන කාරණේ. අපිට සාමාන්‍ය විදිහට මෛත්‍රී වඩලා හිත සතුටෙන් ඉන්න පුළුවන්. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වඩලා මනස ලෝකේ අපට බ්‍රහ්මයක ඉන්න පුළුවන්. හැබැයි යම හිතියක් පිනතුනේ අපි මහලු වෙනකොට මරණයටපත් වෙනකොට ප්‍රිය විප්‍රයෝගවලදී අපි දුක්කටපත් වෙනවා. අන්නේ දුකේ නිදහස් වෙන මාර්ගයත් බුදුහාමුදුර අපට දේශනා කළා. එක පැත්තකින් ලෞකික කුසලයේ කළා මේ ආනිසංස ටික ලබා ගනිමින් පරලෝ ජීවිතයේ අනිවාර්ය වශයෙන් සුගතිගාමි වෙන්න ස්ථාවර පදනමකින් ඉන්න ගමන් තමනොත් තමන්ගේ ඊටාම ළඟම ඥාතියනොත් පුළුවන් නම් ඊටත් වඩා වැඩි පිරිසකට මේ සඳහා උදව් කරන්න ඕන. අනිත් පැත්තෙන් අපට මනසට දුකක් එනවා නම් ඒ වෙලාවේ අපේ මනසේ තත්ත්වය මොකද්ද කියලා දැනගන්නට ඕන. යම් කිසි වෙලාවක අපට හිතට දුකක් එනවා නම් ඒ දුක එන වෙලාවේ එක්ක අපට යමක් ගැන දැඩි ආසාවක් තියෙනවා නැත්නම් අමනාපයක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේ දෙක තුනම මුලා වෙලා ඉන්නවා මෝහය තියෙනවා. මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුනටම මුල් වන්නේ මෝහය නැත්නම් අවිද්‍යාව කියන කාරණය. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ අපේ හිතට යම්කිසි අරමුණක් එනකොට තමන්ගේ ගෙදර වෙන්න පුළුවන්, දරුවා ගැන වෙන්න පුළුවන්, අම්මා ගැන වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් බැනපු දෙයක් ගැන වෙන්න පුළුවන්, යම්කිසි ආසා හිතෙන රූපයක් වෙන්න පුළුවන්. මේ දේ දකිනකොටම මේ අත්දැකීම හිතට එනකොටම අපට රූපයක් නිර්මාණය වෙනවා අපේ හිතේ. රූපේ නිර්මාණය වෙනකොට අපට හිතෙන්නේ බාහිර ලෝකේ මේ දේ විදිහටම තියෙයි කියලා. ඔබේ දරුවා ගැන මතක් වෙනකොටම ඔබට මතක් වෙන්නේ මොකද්ද? ඔබ අන්තිමටම දරුවා දැකපු ඒ අත්දැකීමත් එක්ක ඒ සිටුේෂන් එක තමයි ඔබේ මනසට එන්නේ. රූපයක් නිර්මාණය වෙනවා. ඇත්තට මේ නිර්මාණය වෙන්නේ ඇත්ත රූපය නෙවෙයි. ඒ ඔබේ හිතේ නිර්මාණය වෙන්නේ ඔබ අවසාන වතාවට දැකපු අත්දැකීම ටික මේ මොහොතේ ඔබේ මනසේ ස්වභාවයත් එක්ක මිශ්‍ර කරලා හටගන්න සිතුවිල්ලක් තමයි ඒ වෙලේ ඔබට ඇති දෙයක් හැටියට පේන්නේ. ඇත්තට මේකේ මොහොතේ තියෙන දේ නෙවෙයි ලෝකේ. ඔබේ මුහුණේ හැඩය ගැන ඔබේ මුහුණේ රූපය ගැන ඔබට මතක් කරනකොට මතක් වෙනවනේ රූපයක්. ඒ රූපය ඔබට මතක් වෙන්නේ ඔබේ ගැන. කොහොමද ඔබ දන්නේ ඔබේ රූපේ මේ වගේ පුද්ගලෙක් කියන කාරණේ? ඔව් බොහොම හොඳයි. ඔබ කලින් ඔබේ රූපයේ කණ්ණාඩියක දැකලා තියෙනවා. ඔබ කවදාවත් ජීවිතේ කණ්ණාඩියකින් හරි වතුරකින් හරි ඔබේ රූපය ගැන ඔබ දැකලා නොතිබ්බනම් ඔබේ පින්තූරයක් ගහලා ඔබට දුන්නොතින් පුළුවන් ද හඳුනගන්න? බෑනේ නේ. ඔව් එතකොට ඔබ ඔබේ රූපය හඳුනාගන්නේ කොහොමද? කලින් කණ්ණාඩියෙන් ඔබ දැකපු රූපය. එතකොට ඔබේ රූපය ඔබ දැන් හඳුනා ගන්නකොට කණ්ණාඩි දැකපු රූපය ගැන කල්පනා කළා ඒ මොහොතේ කණ්ණාඩියේ ඔබේ රූපය තියෙනවද? ඒ මොහොතේ කණ්ණාඩිය ඔබේ රූපය නැහැ. ඒ සිතුවිල්ලත් එක්ක එකතු වෙන දෙයක් තමයි ඒකත් කණ්ණාඩියේ පේනතුනේ එක එක වෙලාවට එක එක කෝණයෙන් තමයි පේන්නේ. කණ්ණාඩි 10ක් ගත්තොත් සමහර ඒවාගේ දිගට පේනවා, සමහර ඒවා මහතට පේනවා. එක එක විදිහට තමයි පේන්නේ. එකක් තමයි ඔබ ගන්න ඇත්තටම. පින්නතුනේ මෙන්න මේ දේම තමයි ඔබේ ඇසට රූපයක් එනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ආයතන 6ම යමක් ගන්නකොට ඇත්තටම අපට මනසින් අපි දෙයක් හඳුනාගන්නේ ඇසෙන් රූප දැකලා නෙවෙයි. ඒක නිරුද්ධ වෙලා අතීත අරමුණක් විදියට මන ආයතනයත් ධර්මාලම්බනයක් විදියට තමයි, මනෝ විඥානයක් විදියට තමයි අපි යමක් හඳුනාගන්නේ දැකගන්නේ.
ඒක දැක ගන්න මොහොත වෙන විට අර අතීත අත්දැකීම පංච විඥාණයෙන් ගත්ත ඒවා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙනවා. හිතන්නේ අතීතයේ බලපු විතරක් කියලා. දැන් ඔබ මේ මොහොතේ මා දිහා බලනකොට මේ හාමුදුරු කෙනෙක් මියහවල දවසේ ආපු හාමුදුරු කියලා ඔබ හිතනකොට තේරුම් ගන්නකොට ඔබ හිතන්නේ කනෙන්වත් ඇසෙන්වත් නෙවෙයි ඔබ තේරුම් ගන්නේ. චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනාගන්නේ. ඔබ මා කියන බණ තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි ඇත්තටම. ඔබ ඒක තේරුම් ගන්නකොට ඒක තේරුම් ගන්නේ මනෝ විඥාණය. සෝත විඥාණයක නිරුද්ධ වෙලා ඊට පස්සේ මන ආයතෙන් නැවත ඔබ සීකිනින් වශයෙන් තමයි දෙවෙනි පියවර විදිහට තමයි හඳුනාගන්නේ. පින්තුනි මෙන්න මේක තමයි අපේ ජීවිත පැවැත්ම කියලා කියන්නේ. එතකොට අපට දුක හටගන්නේ කොහොමද? දුක හටගන්නේ අපි මේ දෙයක් පේනකොට මේ අත්දැකීමක් ලබනකොට අපි හිතන්නේ මොකද්ද? මේ අත්දැකීම මට පේන්නේ මේ මොහොතේ තියෙන දේ බාහිර තියෙන විදිහටයි කියලා. ඔබට හිතට සිතුවිල්ලක් එනකොට හිතෙන්නේ ඒ සිතට ලක්වන රූපය දැන් මේ මොහොතේ ලෝකයේ කොහේ හරි තියෙයි කියලා. ඒ විතරක් නෙවෙයි ඔබට හිතෙන්නේ ඒ පේන අත්දැකීම ඒ පේන දේ ඒ විදිහටම තියෙන දේ මේ මට පේන්නේ කියලා. දැන් මෙතන මලක් නම් මේ මලමයි මට පේන්නේ කියලා ඔබ හිතේ. පින්නතුනි සාමාන්‍ය මේ මල ගැන අවබෝධයක් නොතිබෙන කෙනෙක් පිටින් ඇවිල්ලා බැලුවොත් එයාට ඔක්කොම පේන්නේ මේ ටික ඔක්කොම ස්වාභාවික මල් කියලා නේද? ඔබට හඳුනා ගන්න පුළුවන් ද ස්වාභාවික මල් මේ ටිකයි કૃත්‍රිම මල් මේ ටිකයි කියලා වෙන් කළා. ඔය සමහරයට පුළුවන් සමහරට බැරි වෙන්නත් පුළුවන්. දැන් මේ පල්ලෙහා තියෙන සුදු මල ඇතැම් විට ස්වාභාවික මලක් වෙන්නත් පුළුවන්. පින්නතුනි සම්පූර්ණ මේ ටික හඳුනාගන්නේ අපි මනසින් හඳුනාගන්නේ. ඇතැම් විට මේ මොහොතේ පින්නතුනි මේ ඔක්කොම මල් ටික કૃත්‍රිම මල් වෙන්නත් පුළුවන්. සම්පූර්ණයෙන්ම අපි මේ මල විතරක් නෙවෙයි මේ ලෝකේ යම් කිසි දෙයක් හඳුනා ගන්නවා නම් හඳුනාගන්නේ අපි මේ මොහොතේ අපේ මනසේ ස්වභාවයට අනුව. ඒකෙන් කියන්නේ බාහිර භෞතික දෙයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ. භෞතික දෙයක් තියෙනවා. තියෙන්නේත් කොහොමද? අපේ මේ මොහොතට මනසේ ස්වභාවයට අනුව නිෂ්පාදනය කළ දෙන ඇස ආදී ආයතන වලට සාපේක්ෂව පේන ලෝකයක් තමයි මේ අපි දැන් එක්ස්පීරියන්ස් එක ගන්න අත්දැකීම ලබන්නේ. එතකොට දැන් අපට මේ පේන ලෝකයේ ඇත්තටම තියෙන ලෝකෙ නෙවෙයි මේ මොහොතේ මනසේ ස්වභාවයට අනුව නිෂ්පාදනය කළ දෙන ඇසෙන් කනෙන් ආදී දේවල් වලින් පේන දේ. එතකොට මේ මොහොතේ යමක් පේනකොට එක්කෙනෙකුට එක දෙයක් පේන්න පුළුවන් තව කෙනෙකුට ඒ දෙයම නොපෙනී යන්න පුළුවන් මේ මොහොතේම උනා. දැන් අර කබඩ් එකේ තියෙන සමහර දේවල් ඈතින් නම් බලනකොට සමහර කෙනෙකුට පේන්නත් පුළුවන් නොපෙනෙන්නත් පුළුවන්. එතකොට පෙනීම හෝ නොපෙනීම මත නෙවෙයි ඒකේ ඇති නැති භාවය තීරණය වෙන්නේ. තීරණය වෙන්නේ Tamange ඇසේ ස්වභාවය අනුව. ඔබ ඈත ආකාශයෙන් බලනකොට එක්කෙනෙකුට තාරකාවක් වගේ පේනවා. තවත් කෙනෙකුට ඒකම පේනවා තාරකාවක් නෙවෙයි සම්පූර්ණම ගැලැක්සියක් කියලා. පින්නතුනි මෙන්න මේ විදිහට අපි යම් කිසි අත්දැකීමක් ලබනවා නම් ඒක ලබන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි මේ මොහොතේ Tamange මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේ නිෂ්පාදනය කළ දෙන්නේ. ඔබ දැන් මා දිහා බලනකොට කිසියම් විදිහේ ප්‍රසන්න භාවයක් ඔබට දැනෙනවා මනසට. හැබැයි මම මේ මොහොතේම ඔබේ හිතට දෙන්න බැන්නොත් මොකද වෙන්නේ? ඒ මනසේ ස්වභාවයට උන මේ ඇස වෙනස් වෙනවා. ඊට පස්සේ බලනකොට මාව පේන වෙනස් විදියකට. මම විතරක් නෙමෙයි මම මේ පාවිච්චි කරන දේවල් දිහා දැක්කත් ඔබට ඊට පස්සේ කේන්තියයි. අර බැනපු හඳුර පාවිච්චි කරපු අර පෑන් අර රෙකෝඩරේ තමයි මේ තියෙන්නේ කියලා. ඒ තුලින්ම පිනුතුණියත් එක සම්පූර්ණ මේ ආයතන වෙනස් වෙනවා. එතකොට මේ තියෙන දේ ඊළඟ මොහොතේදී වෙනස් වෙනවා පිනුතුණිය. මේක හේතුඵල ධහම මත අස්මින් සති දන් හෝති අස්මින් අසති දන් හෝති කියන මෙන්න මේ සංකල්පෙ මත මේක වෙන්නේ. පරිසම්පාදේ මත මේ સિદ્ધාන්තය වෙන්නේ. මෙන්න මේ අවබෝධයලා යම් කිසි කෙනෙකුට ලැබුණොත් ඒ තැනත්තා දන්නවා යථාර්ථය මෙන්න මේකයි. මේ යථාර්ථය අවබෝධ කර නොගත්තොත් මොකද වෙන්නේ? Taman ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, මේ රූප ශබ්ද ආදිය පස්සේ ගිහිල්ලා ඒ වගේන් Tamanට දුක ලැබෙනවා කියන එක දන්නවා. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න නම් ඉක්මනටම මොකද කරන්න ඕන?
ඉක්මනටම කරන්න ඕන මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න. තමන්ගේ දරුවා තමාගේ ඇසට පේනකොට මේ මොකද්ද වෙන්නේ කියන එක ඉක්මනින්ම දැනගන්න ඕන. ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ භාර්යාව යමක් කරනකොට, දකිනකොට, කියනකොට මේ මොකද්ද මේ වෙන સિદ્ધාන්තය කියන එක ඉක්මනින්ම දැනගෙන මේකට මුලා නොවන විදිහේ මනසක් හදා ගන්නට ඕන. එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? එහෙම නොවුනොත් වෙන්නේ මුලා වෙනව විතරක් නෙවෙයි, ඒ දරුවෝ නිසා, තමන්ගේ ස්වාමි භාර්යාවන් ගෙදර නිසා අනිවාර්යයෙන්ම අනාගතයේ දුක් විඳින වෙනවා. ඒ කවුරුත් නොහිටියත් අඩු ගානේ තමන්ටම කියලා ශරීරයක් තියෙනවනේ නේ. අන්නේ ශරීරය තමන්ගේ කියලා ගන්නවා. ඒ ශරීරය මහලු වෙනකොට, ලෙඩ වෙනකොට මම මහලු වෙනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියලා මේ දුක් ටික උරුම කරගෙන අපි ඉන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි ශ්‍රද්ධාව තියාගන්න ඕන. බුදුහාඳුරන්ගේ තථාගතස්වය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන, ඇති කරගන්න තියෙන මෙන්න මෙතෙන්ට. දුකේ ඇතිවීම හා නිදහස් වීම කියන මෙන්න මේ කාරණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුශාසනාව ගැන විශ්වාසය අපි තියන්නට ඕන. මේ විශ්වාසය තබාගත්තු පමණට පිනොතුනි ඉක්මනටම අපි මෙන්න මේ තමා දැනගත්තු දේ, මේ යථාර්ථය තමන්ගේ සමස්ත ජීවිත අත්දැකීමම බවට පත් කරගන්නට, ධර්මයේ තුලම පිළිටන්නට අපිට ප්‍රතිපදාවක් මුණ ගැසෙනවා. ඒ ප්‍රතිපදාව මොකද්ද? ඒ තමයි ඒකායනෝයම් බික්ඛවේ මග්ගෝ සත්‍යානං විසුද්ධිහා කියපු විදියට සත්‍යංගයේ පිරිසුදු භාවයට, දුක් දෝමනස් දුරු කිරීමට තියෙන ඒකායන ප්‍රතිපදාව සතර සතිපට්ඨානෙ මුණ ගැහෙනවා අපට. කයේ කය අනුව බලන එක, වේදනාවන්හි වේදනානුව බලන එක, සිතෙහි සිත අනුව බලන එක, සිතවිලි වල සිතවිලි අනුව බලන එක කියලා මෙන්න මේ තමන්ගේ කය, වේදනා, සිත, සිතවිලි කියන මේ හතර ගැන හැම වෙලාවෙම හොඳ අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්න විතරක් නෙවෙයි, සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේ ස්කන්ධ පංචකයේහි හට ගැනීම, නිරුද්ධ වීම හොඳට දකිමින් හැම මොහොතෙම ඉන්න. අපිට කරන්න තියෙන පින්තුනේ මහා ලොකු දේවල් නෑ. හැම මොහොතටම සිතට සිතුවිල්ලක් එනකොටම මේ හටගත්තේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය හටගත්තේ ඒක ඒ මොහොතේ වර්තමානයේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. වෙන මොකොත් කරන්න දෙයක් නෑ. ඒක පහසු වෙන තමයි අපි සමත භාවනාවක් කරන්නේ. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාවක් කරමින් අර විසිරලා තියෙන සිත එක තැනකට ගන්න අපි මෙන්න මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පහසු වෙන. අපි සිල්වත් වන්නේ අර හිත සමාධිමත් කරන්න පහසු වෙන්න. අපි දාන ආදී පින්දහම් කරන්නේ සීලය රකින්නට පුළුවන් වාතාවරණය සකස් කරගන්න එක. අපි දාන ආදී පින්දහම් කරන්නේ මේ සද්ධර්මයේ ලැබෙන කල්යාණ මිත්‍රත්වය ලබා ගන්නට. අපි එදිනෙදා රැකිරක්ෂා, අධ්‍යාපනය, ගෙදර යුතුයකම් ආදී කරන්නේ මොකටද? අපි ඒව කරන්නේ මෙන්න මේ ධර්මයේ හැසිරෙන්න සුදුසු වටා පිටාව සකසා ගන්නට. රැකිරක්ෂා කළා ධනෙ පියවට විතරක් ජීවිතේ සැනසීම ලබන්න බෑ. අපි ඒ ටිකෙන් කරන්නේ ගෙදර සාමකාමී කරගෙන, ගෙදර බිල් ටික ගෙවාගෙන, වාහනේ හොඳට නඩත්තු කරගෙන, ගෙදර බඩු ටිකක් ගෙවාගෙන, ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න තමයි මහන්සිලි ඉගෙන ගන්න අපි රැකිරක්ෂා කරන්නේ. හැබැයි ඒකෙන් අපිට දුක නිදහස් වෙන්න බෑ. ඊට ටික අපි කළා ගෙදර ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවෝ ටික හොඳට සාමකාමීව තියාගෙන තමයි අපිට මේ ගමන යන්නට වෙන්නේ. අපි අර දාන ආදී පින්දහම් කරන්නේ මොකටද? අන්නේ අපේ ළඟම ඉන්න ඥාතීන්ට නිරෝගී භාවය, මාර කනතුරු ටික, ලෙඩ දුක් ආදී ටික කන්ට්‍රෝල් කරගන්න මේ ටික කරන්නේ. ඒව කරමින්, ගෙදර සාමකාමී කරමින්, හැකිතාක් දුරට කල්යාණ මිත්‍රත්වයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරමින්, හැකිතාක් දුරට සිල්වත් වන්න. සාමාන්‍ය සීල විතරක් නෙවෙයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියපු විදිහට ඇත නැත සාසත උච්ඡේද ආදී දෘෂ්ටි වලින් මිදිච්ච සීලයක් කරා ටිකෙන් ටික අපිට ළඟා වෙන්න වෙනවා. එහෙම යන අපි හැකිතාක් දුරට බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මෙන්න මේ භාවනාවක් සඳහා තමා කාලය කැප කිරීම දිනකට ටිකෙන් ටික හරි වැඩි කරන්න. තත්පරෙන් තත්පරේ හරි, විනාඩියෙන් විනාඩිය හරි තමන් සමත භාවනා කරන කාලය වැඩි කරගන්න. එහෙම වැඩි කරගන්න ගමන් හැකිතාක් දුරට ඇස අනිත්‍යයි,
රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියපු විදිහට මේ අනිත්‍යතාවය දකින්න හුරු වෙන්න. නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න. තමා මේ පිළිම වහන්සේ දකිනකොට, මල් දිහා දකිනකොට, තමන්ගේ දරුවා මතක් වෙනකොට, වාහනය ගැන කල්පනා වෙනකොට, ගෙදර මෝගේජ් එක ගැන මතක් වෙනකොට, කුමන හෝ සිතක් තමාට ආවොතින් ඒ කුමන හෝ සිතවිල්ලක් කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයක් එකට පෙරපසු නොවි හට ගන්නවා. ඒ හටගන්න ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා නෝනින් දකින්න. දකින්න මොකද්ද වෙන්නේ? දකින්න වෙන්නේ බාහිර රූප තුල තමන්ගේ හිත බැස ගන්න ගතිය අඩු වෙනවා. දැන් දරුවා මතක් වෙනකොටම දරුවාගේ රූපයත් එක්ක ඒ රූපය තුල බැසගෙන ඉන්නේ. ගෙදර ගැන මතක් වෙනකොටම ගේ තුල බැසගෙන ඉන්නේ. නමුත් මේ අවබෝධයත් එක්ක මොකද්ද වෙන්නේ? ඒ දේ සිහිපත් කරනකොටම බාහිර නෙවෙයි මතක් වෙන්නේ, තමන්ගේ අභ්‍යන්තරයේ ස්කන්ධ පංචකයේ සමුදේවය තමයි මතක් වෙන්නේ. මේක සිහි කළ පින්නතුනේ අපි මුළු ජීවිත කාලයක්ම මේක ප්‍රායෝගිකව කරොත් මොකද වෙන්නේ? ඒ ජීවිත කාලය තුළදීම Tamanට සක්කාය දිට්ඨිය දුරු කරගන්න හැකියාව ලැබෙනවා. කාමරාග පටික සම්පූර්ණයෙන්ම දුරු කරගන්න ලැබෙනවා. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ටිකෙන් ටික අපට දුරු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. ජීවත් වෙන කාලෙදීම. ජීවත් වෙන කාලෙදී ඒක කරගන්න බැරි වුණොත් ඇතමෙට අඛණ්ඩව දැඩි උත්සාහයෙන්, දැඩි වීරියෙන් මේ අනිත්‍ය සංඥාව අපි ජීවිත කාලයේ මෙනෙහි කරෝතින් එහි අවසාන ප්‍රතිඵලය මොකද්ද? අපි මේ ජීවිත කාලයේ අවසාන මොහොතේ පහළ වෙන සිතත් අපි මේ විදිහට දකින්න දක්ෂ වෙනවා. මරණාසන්න මොහොතේ තමාගේ දරුවා මතක් වෙන්න පුළුවන්, ගෙදර මතක් වෙන්න පුළුවන්, අම්මා ගැන සිහි වෙන්න පුළුවන්, තමන්ගේ ඇඟේ තියෙන අමාරුවක් මතක් වෙන්න පුළුවන්. ගෙදර ඉඳම කාටවත් තාම ලියන්න බැරි වුණා කියන එක හරි මතක් වෙන්න පුළුවන්. ඒ මොකක් මතක් වුණත් Taman දන්නවා මේ සිද්ධ වුණේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම කියලා මේ අභ්‍යන්තරයට හිත යොමු කරනවා. මේකේ සමුදේවය දකිනවා. එහෙම අපි අවසාන සිතුවිල්ලේදී දකින දක්ෂණොත් මොකද වෙන්නේ? අපේ මරණයත්, අපේ රහත් භාවයත්, පිරිනිවන් පෑමත් කියන මේ තුනම එක වෙලෙ සිද්ධ වෙනවා. නැවත කිසි තැනක සිත පිහිටවන්නේ මේ හටගත්තු සිත මෙතනම හටගෙන නිරුද්ධන ආකාරය වර්තමානයේ තුල දකින සමසීසී කියන තැනැත්තෙක් බවට තමන්පත් වෙනවා. මෙන්න මේ අවසාන ඉලක්කය කරා යන්නට නිතිපතාම තමන් අඛණ්ඩව කටයුතු කරන්න ඕන. මෙහෙම කරාට වෙනතුනේ පාඩුවක් නැහැ. මෙහෙම කරන්න මොකද වෙන්නේ? අපි එදිනෙදා දුක් ටික නිදහස් වෙනවා. එදිනෙදා අපි වෙනත් දෙයක් මත නොයැපෙන, නොපිහිටන කෙනෙක් බවට පත් වෙනවා. මේකට තමයි කියන්නේ අත්ත දීපා බික්කවේ විහෙරත අත්ත සරණා නාඤ්ඤ සරණා. තමන්ගේ හිතම තමන් පිහිටක් කරගන්න නාඤ්ඤ සරණ. වෙනස් සරණක් නැහැ. ධම්ම දීපා බික්කවේ විහෙරත ධම්ම සරණා නාඤ්ඤ සරණා. ධර්මයේම පිළිසරණක් කරගන්න, දෙවෙනක් කරගන්න නාඤ්ඤ සරණා. වෙනස් සරණක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරේ අපට මේකයි. මෙන්න මේ වගේ සනාතන රැකවරණයක් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් දායද කළ දුන්නා. සාරාංශක කල්පලක්ෂයක් ඇස් ඉස් මස්ලිය දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් කරලා මතු පහළ වෙන අප වෙනුවෙන් මේ ධර්මයක් අනාවරණය කළා අපට දායද කළ දුන්නා. ඒ උතුම් ධර්ම වසර 2500කට අධික කාලයක් ස්වාමින් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා වර්තමානයේ අපට දායද කළ දීලා තියෙනවා. ඉතින් පේනතුනේ මේ උතුම් ධර්ම හැකිතාක් දුරට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. තමා තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසාම තමන්ගේ ජීවිතයට දහම එකතු කරගන්න. දහම එකතු කරගන්නවා කියන්නේ තමන්ගේ හුස්ම රැල්ලට සතිය සහ සම්පජඤ්ඤය එකතු කරගන්න. සමථ විදර්ශනා දෙක එකතු කරගන්න. මේක තමයි ඇත්තටම අපට මේ සුසුම් පොද දායාද කළ. අපි මුලින්ම හුස්ම ගත්ත මොහොතේ අඬපු මොහොත නේද? එදා තමයි අපේ අම්මා හුඟක්ම සතුටු වෙච්ච දවස. අන්නේ අපට සුසුම් පෙද දීපු අපේ අම්මට කරන ලොකුම ගෞරවය, කළගුණ සැලකීම තමයි අපේ මේ හුස්ම රැල්ලට
නිකන් හුස්ම රැල්ලක් නෙවෙයි මේක ආනාපාන සතියක් බවට පත් කළා. හිත සමාධිමත් කළා. ඒ ආනාපාන සතියෙන්ම දුකෙන් නිදහස් වෙන විදියට ත්‍රිලක්ෂණය මෙනෙහි කරන අපි දක්ෂණෝතින් අපේ ආදරණීය අම්මට කරන ලොකුම උපකාරයක් ඒකයි අපි. ඒ නිසා පින්නතුනේ හුස්ම රැල්ල ජීවිත ගමන සාර්ථක කරගන්නට සසර දුකෙන් නිදහස් වීමටත් අපි උපකාරයක් කරගනිමු. රැස් කරගත් නූතුන් පින්කම් ආනිසංසයෙන් අපරමින් මියගේ ඥාතීහු පින් අපේක්ෂාවකින් සිටියත්නම් ඒ හැමදෙනාමත් මේ පින් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් නූතුන් පින්කම් ආනිසංසයෙන් සමදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අපේ හැමදෙනාමත් රට දැස් සමියත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මේ පින්කම සඳහා දායකත්වයෙන් දරන පින්නතුන් ඇතුළු ඔබ හැමදෙනාගේම දූ දරුවන් ඥාතීන් හැමදෙනාම දෙවියන් විසින් මැනවින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ උතුම් පින් දහම ආනිසංසයෙන් පිනතුන් හැම දිනාටම මෙලව ජීවිතේ නිදුක් නිරෝගී භාවයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පංචාච නිදුක්ඛා භයං පංචාච නිබ්භයං සෝකං පංචාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.